ලියන මාතෘකාව සරල අනුවර්තී චලිතය. Simple harmonic motion. සරල අනුවර්තී චලිතය. ප්‍රථමයෙන් ඒ යටතේ මෙහෙම ලියාගෙන ඉන්න. අචල ලක්ෂයක් දෙසට යොමු වූ අචල ලක්ෂයක් දෙසට යොමු වූ කමාවක් දාන්න. එම ලක්ෂයේ සිට ඇති දුරට සමානුපාතික. එම ලක්ෂයේ සිට ඇති දුරට සමානුපාතික ත්වරණයක් සහිතව සිදුවන චලිතයක් දුරට සමානුපාතික ත්වරණයක් සහිතව සිදුවන චලිතයක් සරල අනුවර්තී චලිතයක් ලෙස අර්ථ දැක්වේ. සරල අනුවර්තී චලිතයක් ලෙස අර්ථ දැක්වේ. හරි. දැන් මේ පැත්ත බලන්න. මේ ඇන්දේ වෘතයක් කේන්ද්‍රය O කියලා හිතමු. මේ වෘතේ අචල විස්කම්භයක් කැපිටල් AB කියලා හිතමු. ඔක අචල විස්කම්භයක්. වෘතේ ආරය සිම්පල් A. ඊළඟ හිතන්න අංශුවක් ඒ වලින් ආරම්භලා මේ වෘතය වටා චලනය වෙනවා. නියත කෝණික වේගයක් සහිතව. ආරම්භයේ අංශ මෙතන. වෘත චලිතයේ දෙන අංශුව සාධාරණ මොහොතකදී මෙතන කියලා හිතන්න. ස්ථානීය P. එතන වේලාව T සමානයි T. කෝණික ප්‍රවේගය ඔමෙගා කියලා හිතන්න. දැන් මේක යා කරනවා. වෘතයේ අරය සිම්පල් A බව ඔහම සටහන් කරනවා. ඊළඟට මේ කෝණය තීටා වශයෙන් දානවා. කෝණයක් මනින්නේ අචල රේඛාවක සිට ඉනිවෙතට. ඒ නිසා මේ තීටා කෝණයේ පැත්ත මේ පැත්ත. මේ තීටා සහ ඔමේගා අතර සම්බන්ධයක් තියෙනවා. ඔයගොල්ලෝ වෘත චලිතයේ පාඩමේදී ඉගෙන ගත්තා. වෘත චලිතයේ යෙදෙන අංශුවක කෝණික ප්‍රවේගයේ යනු අංශුව ඔස්සේ පිහිටන වෘත අරයේ කෝණික ප්‍රවේගයමය. එතකොට මේ අරේ කෝණික ප්‍රවේගය ගන්න ඔයගොල්ලෝ ක්‍රමයක් දන්නවා. මොකද්ද? සරල රේඛාවක කෝණික ප්‍රවේගය සඳහා ඔයගොල්ලෝ වෙනම අර්ධකීමක් ඉගෙන ගත්තා. යම් සරල රේඛාවක් දෙන ලද අචල සරල රේඛාවක් සමග සාධන කෝණය වෙනස් වීමේ ශීඝ්‍රතාව ලෙස. ඒ අනුව බලනකොට ඔබට පැහැදිලි වෙන්න ඕන d theta by dt ඔමේගාට සමාන වෙන්න ඕන. d theta by dt අපිට කෙටියෙන් ලියන්න පුළුවන් theta dot ලෙස. theta dot ඔමේගාට සමාන වෙන්න ඕන. ඊළඟට මම p සිට මේ විස්කම්භය මතට ලම්බකයක් නිර්මාණය කරනවා. ඒ ලම්බකයේ අඩිය Q කියලා හිතන්න. හරිද? අපි වෘත චලිතයේ පාඩමේදී කරේ P ගේ චලිතය අධ්‍යයනය කිරීම. මේ පාඩමේදී කරන්නේ Q ගේ චලිතය අධ්‍යයනය කිරීම. Q කියන්නේ මොකද්ද? වෘත චලිතයේ යෙදෙන P අංශයේ සිට වෘතයේ අචල විස්කම්භයක් මතට ඇඳි ලම්බකයේ අඩිය. දැන් අපි නිකම් චලිතය ගැන හිතුවොත් එහෙම P වෘතය වටා මෙහෙම ගමන් කරනකොට ওই ලම්බයේ අඩිය මෙතන සිට පටන් අරන් මේක දිගේ යන්නේ. P මෙතනින් පටන් අරන් වෘතේ වටා මෙතෙන්ට යනකොට අර ලම්බකයේ අඩිය විස්කම්භයේ දිගේ මෙතන සිට මෙතෙන්ට යනවා. ආයි P වෘතේ වටේ ඉතුරු අර්ධය සම්පූර්ණ කරනකොට ලම්බකයේ අඩිය මෙතන සිට මෙතෙන්ට එනවා. වෘතේ වටා එකපාරක් P අංශුවම යනකොට කියමු මෙහෙම ගිහිල්ලා ආයේ මෙතෙන්ට එනවා.
යලි යලි වෘතේ වට අංශෝ ගමන් කරනකොට Q මෙහෙම ගමන් කරනවා. මේ පාඩමේදී අපි කරන්නේ Q ගේ චලිතය හැදෑරීම. Q ගේ චලිතය මොන වගේද කියලා අපි අධ්‍යයනය කරමු. Q ගේ චලිතය අධ්‍යයනය කරනකොට Q ගේ විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, කාලය මොන ඕවා ගැන අපි හිතන්න වෙනවා. ඕ කියන්නේ වෘතේ කේන්ද්‍රයනේ. වෘත කේන්ද්‍රය අචල ලක්ෂයක්. කෝණයක් මනින්නේ අචල රේඛාවක සිට වගේ විස්ථාපනයක් මනින්නේ අචල ලක්ෂයක සිට. මේ ඕකින අචල ලක්ෂයේ සිට කිවට විස්ථාපනය මම x කියලා දානවා. ඔබට මතකයි කප්පි ගණන් හදනකොට නිව්ටන්ගේ චලිත නියම පාඩමේ විස්ථාපන මාක් කරපු විදිය. විස්ථාපනයක දිශාව වෙන්නේ අචල තැන සිට ඉන් ඉවතට. ඉතින් මෙතනත් අචල ස්ථානයේ සිට ඉන් ඉවතට තමයි මම ඊතලේ දාලා තියෙන්නේ. ඒ වගේම විස්ථාපනයේ ටීවිෂන් එකපාරක් අවකලනය කරාම ප්‍රවේගය පුළුවන් ගන්න, දෙපාරක් අවකලනය කරාම ත්වරණය ගන්න පුළුවන්. x එකපාරක් අවකලනය කළොත් x ඩොට් කියලා එනවා. x ඩොට් තමයි q ගේ ප්‍රවේගය. තව පාරක් අවකලනය කරොත් x ඩබල් ඩොට් එනවා. ඒ මොකද්ද? ත්වරණය. ඔන්න ප්‍රවේගය සහ ත්වරණය. ඒ වගේම කප්පි ගණන් වලදී කියලා දුන්නා විස්ථාපනයේ ඊතලයේ පැත්තම ප්‍රවේගය සහ ත්වරණයටත් අනිවාර්යයෙන්ම දාන්න ඕන. මේ දිශා වැරදි නම් හෙව්වට පස්සේ ඍණ උත්තර ආවොත් අනිත් පැත්ත බව අපිට තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. තේරුණානේ? ඉතින් Q ගේ චලිතය හදාරන්න නම් මේ x dot x double dot අතර මොනවද තියෙන සම්බන්ධතා කියලා අපි සොයා ගන්න ඕන. හරි. මේ රූප සටහන ඇඳලේ. රූප සටහන ඇඳලා ඉවර නම් දැන් මෙහෙම සටහන් කරගන්න. කේන්ද්‍රයේ O සහ අරය සිම්පල් A වන කේන්ද්‍රය O සහ අරය සිම්පල් A වන වෘතයක අචල විස්කම්භයක් කැපිටල් AB වේයයි සිතමු. වෘතයක අචල විස්කම්භයක් කැපිටල් AB වේයයි සිතමු. වේයයි සිතමු. කැපිටල් P අංශුවක් කැපිටල් A සිට ආරම්භා P අංශුවක් A සිට ආරම්භා නියත සිම්පල් ඔමේගා කෝණික වේගයෙන් නියත ඔමේගා කෝණික වේගයෙන් වෘත චලිතයේ යෙදෙන්නේ යයි සිතමු. වෘත චලිතයේ යෙදෙන්නේ යයි සිතමු. T සමාන ලකුණ T සමාන T සාධාරණ මොහොතේදී අංශුවේ පිහිටුවම P ද හරිනේ අංශුවේ නමත් P සාධාරණ මොහොතේ පිහිටුමත් මම ඒ නමින්ම ගත්තා. අංශුවේ පිහිටුම කැපිටල් P ද AOP කෝණයේ සමාන ලකුණ θ ද යයි සිතමු. AOP කෝණයේ සමාන ලකුණ θ ද යයි සිතමු. ඊළඟ පෙළ මෙවිට θ ඩොට් සමාන ලකුණ ඔමේගා වේ. θ ඩොට් සමාන ලකුණ ඔමේගා වේ. වෙනම පෙළ කියන්න. කැපිටල් P සිට කැපිටල් AB විස්කම්භය මතට ඇඳි AB විස්කම්භය මතට ඇඳි ලම්බකේ අඩිය AB විස්කම්භය මතට ඇඳි ලම්බකේ අඩිය වරහන් ඇතුලේ ප්‍රක්ෂේපණය අපිට ඒකට ප්‍රක්ෂේපණය කියන නම භාවිතා කරන්නත් පුළුවන්. ප්‍රක්ෂේපණය වරහන් වහන්
capital Q වේයයි සිතමු. Q වේයයි සිතමු. Q හි චලිතය හැදෑරීම Q හි චලිතය හැදෑරීම මෙම පාඩමේදී සිදු කෙරේ. Q හි චලිතය හැදෑරීම මෙම පාඩමේදී සිදු කෙරේ. වෙනම පෙළකලයන් O අචල ලක්ෂයේ සිට O අචල ලක්ෂයේ සිට Q හි විස්ථාපනයේ simple x යයි සිතමු. Q හි විස්ථාපනය simple x වේ යයි සිතමු. මෙවිට Q හි ප්‍රවේගය සහ ත්වරණය මෙවිට Q හි ප්‍රවේගය සහ ත්වරණය OQ දෙසට පිළිවෙලින් OQ දෙසට පිළිවෙලින් x dot සහ x double dot වේ. OQ දෙසට පිළිවෙලින් x dot සහ x double dot වේ. හරි දැන් කවුරුත් හොඳට මෙහි බලන්න. මේ අතර සම්බන්ධයක් කියන්නේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයෙන් ඔබට පේනෙන්න ඕන x සමාන කරන්න පුළුවන් කියලා a cos theta වලට x සමානයි a cos theta. මම ඒක දානවා පළමු සමීකරණයේ වශයෙන්. ඊට පස්සේ ප්‍රකාශනයේ අවකලනය කරන t විෂයෙන් වරක් t විෂයෙන් වරක් අවකලනයෙන් x කියන එක x dot වෙනවා a cos theta අවකලනය කරාම මොකද වෙන්නේ? ඍණ sin theta එනවා. ඍණ sin theta විතරද? නෑ. t විෂයෙන් නිසා අවකලනය කරන්නේ theta කෝණයේ අවකලන සංගුණකෙන් ගුණ වෙන්නත් ඕන. theta කෝණයේ අවකලන සංගුණක කියන්නේ මොකද්ද? d theta by dt. d theta by dt කියන්නේ මොකද්ද? theta dot. theta dot කියන ඔමේගා කියලා කිව්වා. theta dot සමාන ලකුණ ඔමේගා නිසා x dot සමාන කරන්න පුළුවන්. මෙතන ඔමේගා ආදේශ කරලා ඍණ සහ ඔමේගා මුලට ගත්තම ඍණ a ඔමේගා sin theta කියලා එනවා. මම මේක දෙවෙනි සමීකරණයේ වශයෙන් දාමු. දැන් t විෂයෙන් නැවත වරක් අවකලනය කරනවා. t විෂයෙන් නැවත වරක් අවකලනයෙන් මොකද වෙන්නේ? x dot කියන එක x double dot වෙනවා. අවකලනය කරනකොට ඒ නියතයක් ඔමේගාත් නියත කෝණික වේගයක් බව කිව්වනේ. ඒ නිසා නියත ටික මුලින් තියලා sin theta විතරක් අවකලනය කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? cos theta එනවා. තව කෝණීය අවකලන සංගුණකේ theta dot කියලා එනවා. නැවතත් theta dot සමානයි ඔමේගා නිසා x double dot සමාන කරන්න පුළුවන්. මෙතන ඔමේගා ආදේශ කරාම m ඔමේගා සහ මේ ඔමේගා ඔමේගා වර්ග වෙනවා. ඍණත් එක්ක ඍණ ඔමේගා වර්ග එනවා. තව a cos theta එනවා. මම මේක දානවා තුන්වෙනි සමීකරණයේ වශයෙන් 3. 1 සහ 3න් 1 සහ 3න් x double dot සමාන කරන්න පුළුවන් ඍණ ඔමේගා වර්ග වාරයක් a cos theta සඳහා අපිට x ආදේශ කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්නෝම ප්‍රකාශනයක් එනවා. එතකොට මේකේ තියෙන්නේ මේ q ගේ ත්වරණය. x කියන්නේ q ගේ විස්ථාපනය. q ගේ විස්ථාපනය සහ ත්වරණය අතර සම්බන්ධයක් තමයි මේ ප්‍රකාශනයේ නියෝජනය වෙන්නේ. ඒ වගේ මේ ප්‍රකාශනයකින් කියව හැකි විශේෂ කරුණු දෙකක් තියෙනවා. මොනවද කියලා බලමු. මෙතන ඍණ ලකුණක් තියෙනෝනේ. ඔමේගා වර්ග කොහොමද ධනාගයක්නේ. මේ ඍණත් එක මේක ඍණාගයක්. එතකොට x double dot සමාන වෙන්නේ ඍණ ලකුණක් වාරයක් x නේ.
එතනින් අපිට කියන්න පුළුවන් x ඩබල් ඩොට් ගේ දිශාව x ගේ දිශාවට ප්‍රතිවිරුද්ධ බව. ඒ ඍණ ලකුණෙන් කියවෙන දේ. දැන් x ඩබල් ඩොට් තියෙන්නේ මේ පැත්තටනේ. මම x ගේ දිශාවටමනේ මාක් කරේ. නමුත් අර ප්‍රකාශනයෙන් කියනු මේක ඍණාගයක් බව. මේක ඍණ වුණොත් මොකද්ද වෙන්නේ? මේ ත්වරණයේ දිශාව පැත්ත මාරු වෙන්න ඕන නේද? අර අවකලන ක්‍රමයෙන් ත්වරණ ප්‍රවේග මාක් කරනකොට විස්ථාපනයේ පැත්තටම රූප සටහන ඊතල දාන්න ඕන බව කප්පි පාඩමේ ඉගෙන ගත්ත ඔයගොල්ලෝ. නමුත් දැන් මේකට ඍණ උත්තරයක් එනවා කියලා කියන්නේ මේකේ දිශාව අනිත් පැත්ත. ඒ නිසා පැහැදිලි q ගේ ත්වරණේ තියෙන්නේ මේ පැත්තට නෙමෙයි මේ පැත්තට. මේ පැත්ත කියන්නේ මොකද්ද? ඕක කියන්නේ කේන්ද්‍රයනේ අචල ලක්ෂයක්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් q ගේ ත්වරණේ පවතින්නේ O අචල ලක්ෂය දෙසට. q ගේ ත්වරණේ පවතින්නේ O අචල ලක්ෂය දෙසට බව අර ඍණ ලකුණෙන් කියවෙනවා. තව එකක් තමයි මේ ප්‍රකාශනයේ දෙපසම මාපාංක ගත්තොත් x ඩබල් ඩොට් ගේ මාපාංකය මෙන්න. ඍණ ඔමේගා වර්ගයේ මාපාංකය ඔමේගා වර්ග. මෙතන x ගේ මාපාංකයක් එනවා. ඔමේගා නියත කෝණික වේගයක් නිසා ඔමේගා වර්ග කියන්නේ නියතයක්. එහෙනම් බලන්න මාපාංක x ඩබල් ඩොට් සමානයි නියතයක් වරක් මාපාංක x. සමාන ලකුණ සහ නියතය අයින් කරලා ඒ වෙනුවට සමානුපාතික ලකුණක් දාන්න පුළුවන් කියලා ඔබ දන්නවා. මාපාංක x ඩබල් ඩොට් සමානුපාතික ලකුණ මාපාංක x කියලා එනවා. ඔතනින් කියවෙන්නේ මොකද්ද? x කියන්නේ විස්ථාපනය. මාපාංක x කියන්නේ දුර. මාපාංක x කියන්නේ දුර. මේකෙන් කියනවා ත්වරණයේ විශාලත්වය. අපි ත්වරණය කියලා කියමුකෝ. ත්වරණීය සමානුපාතිකයි දුරට. මොන දුරටද? අචල ලක්ෂයේ සිට පවතින දුරට ත්වරණයේ සමානුපාතිකයි. එහෙනම් දැන් q ගේ ත්වරණය ගැන ලක්ෂණ දෙකක් ප්‍රකාශ කරා. මොකද ලක්ෂණ දෙක? q ගේ ත්වරණය පවතින්නේ O අචල ලක්ෂයේ දෙසට. ඒ වගේම එම අචල ලක්ෂයේ සිට පවතින දුරට q ගේ ත්වරණය සමානුපාතික වෙනවා. දැන් ඔයගොල්ලෝ කියවන්න සරල අනුවර්තයේ චලිතේ මාතෘකාව දීලා මම අර ලියපු වාක්‍යය. මොකක්ද තියෙන්නේ? අචල ලක්ෂයක් දෙසට යොමු වූ එම ලක්ෂයේ සිට ඇති දුරට සමානුපාතික ත්වරණයක් සහිතව සිදුවන චලිතයක් සරල අනුවර්තයේ චලිතයක් ලෙස අර්ථ දැක්වේ. ඔය අර්ථ දැක්වීමට ගැලපෙනවා නේද q ගේ චලිතය? එයි අචල ලක්ෂයක් දෙසට යොමු වූ එම ලක්ෂයේ සිට ඇති දුරට සමානුපාතික ත්වරණයක් සහිතව සිදුවන චලිතයක්නේ. එම ලක්ෂණ සපුරන නිසා පැහැදිලි q ගේ චලිතය සරල අනුවර්තී චලිතයක් බව. පැහැදිලිනේ? එහෙනම් ඔබට තවදුරටත් කියන්න පුළුවන් p නියත කෝණික වේගයෙන් වෘත චලිතයේ දෙන විට p සිට වෘතයේ අචල විස්කම්භයක් මතට ඇඳි ප්‍රක්ෂේපණය ඒකේ ලම්බකයේ අඩිය සරල අනුවර්තී චලිතයේ යෙදෙනවා. p වෘත චලිතයේ q සරල අනුවර්තී චලිතයේ යෙදෙනවා. හරි. සටහනෙන්ද සටහන විස්තර කරා. දැන් මෙන්න මේ තියෙන ටික සටහන් කරගන්නකෝ. ඔය ටික ඔක්කොම ලියාගන්න. හරි. මේ දක්වා ලියලා ඉවර නම් මෙහෙම ලියන්න. මෙහි ඍණ ලකුණින් අදහස් වන්නේ q ත්වරණය O අචල ලක්ෂය දෙසට පවතින බවයි. q ත්වරණය O අචල ලක්ෂය දෙසට පවතින බවයි. දෙසට පවතින බවයි. ඊට පස්සේ මෙහෙම ලියන්න. x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x හි දෙපසම මාපාංක ගත් විට x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග x හි දෙපසම මාපාංක ගත් විට මාපාංක x ඩබල් ඩොට් සමාන ලකුණ ඔමේගා වර්ග වරක් මාපාංක x කියලා ලියන්න.
එම නිසා මාපාංක x ඩබල් ඩොට් සමානුපාතික ලකුණ මාපාංක x කියලා ලියන්න. දැන් ඒ අදහස වාක්‍යයකට ගන්න. මේ අනුව O සිට O අචල ලක්ෂයේ සිට පවතින දුරට O අචල ලක්ෂයේ සිට පවතින දුරට කියෝහි ත්වරණය අනුලෝමව සමානුපාතික වේ. O අචල ලක්ෂයේ සිට පවතින දුරට කියෝහි ත්වරණය අනුලෝමව සමානුපාතික වේ. හරි දැන් මෙහන් ඔය ලක්ෂණ දෙකම කිව්වා. කියෝගේ ත්වරණයේ තියෙන අචල ලක්ෂයේ දෙසට ඒ වගේම එම ලක්ෂයේ සිට තියෙන දුරට සමානුපාතිකයි. එහෙනම් අර්ථ දැක්වීමට අනුව කියෝගේ චලිතය සරල අනුවර්තී චලිතයක්. වෙනම පෙළි කියන්න. අර්ථ දැක්වීමට අනුව කියෝහි චලිතය සරල අනුවර්තී චලිතයකි. කියෝහි චලිතය සරල අනුවර්තී චලිතයකි. හරි යටින් තරුවක් දාන්නකො. දරුවක් දාන්න. මේ අහගන්න. මේ ඉදිරියට අපි කියන්නේ මේ ආකාර වූ සමීකරණයක් සපුරාලන ඕනෑම චලිතයක් සරල අනුවර්තී චලිතයක් බව. ඔමේගා හැබැයි නියතයක් වෙන්න ඕන. ඇයි ඔමේගා විචල්‍යයක් වුණොත් එහෙම මේ සමානුපාතික කතාව කියන්න බෑනේ. ඔමේගා නියතයක් වෙන්න ඕන. ඔමේගා නියතයක් විට x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x ආකාර වූ සමීකරණයක් සපුරාලන ඕනෑම චලිතයක් සරල අනුවර්තී චලිතයක් ලෙස අර්ථ දක්වන්න පුළුවන් දැන්. මේකට අපි කියන සරල අනුවර්තී චලිතේ සමීකරණය කියලා. ඔමේගාට අපි කියන කෝණික සංඛ්‍යාතය කියලා. හරි ඇන්ගියුලර් ෆ්‍රීකවන්සි. දැන් වෘත්ත චලිතයේදී ඔමේගාට අපි කියන්නේ කෝණික ප්‍රවේගය කියලා. නමුත් මේකෙදී වෘත්ත චලිතයක් නෙමෙයිනේ මෙහෙමනේ යන්නේ. මේක ඔමේගාට කියනවා අපි කෝණික සංඛ්‍යාතය කියලා. ඒ ටිකත් අපි ලියාගෙන ඉමු. ලියන්න මෙහෙම. තරුවක් දැම්මනේ ලියන්න මෙහෙම. ඔමේගා යනු නියතයක් වන විට x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග x. x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග x ආකාර වූ සමීකරණයක් සපුරාලන ඕනෑම චලිතයක් කමාවක් දාන්න සරල අනුවර්තී චලිතයක් ලෙස අර්ථ දැක්වේ. සරල අනුවර්තී චලිතයක් ලෙස අර්ථ දැක්වේ. මෙහි ඔමේගා යන්න කෝණික සංඛ්‍යාතය ලෙස හඳුන්වනු ලබයි. මෙහි ඔමේගා යන්න කෝණික සංඛ්‍යාතය ලෙස හඳුන්වනු ලබයි. හරි දැන් කවුරුත් මෙහෙ බලගන්න. දැන් මූලික දේ හරි. ඊට පස්සේ තව ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඕන. දැන් මගේ ප්‍රධාන ඉලක්කය හොඳම තියරි අවබෝධයක් ඔබට දෙන එක. ඒ නිසා අස්සක් මුල්ලක් නැර ගණන් හදන්න උවමනා කරන දේවල් සේරම ටික තියරි නෝට් එකට දෙනවා. ඒ ඔක්කොම කියලා දෙනවා. ගණන් හදන්න ගියාම ඒකේ වාසිය ඔබට දැනේ. ඊළඟට දැන් මේකෙදි තව කියන්න පුළුවන් දේවල්. ඔබ හිතන ඔමේගා විචල්‍යයක් වුණොත් කියලා. ඔමේගා විචල්‍යයක් වෙලත් වෘත්ත චලිතයක් පවතින්න පුළුවන් නේ. ඔයගොල්ලෝ වෘත්ත චලිතේ පාඩම ඉගෙන ගත්තා. බොහෝ විට තිරස් වෘත්ත චලිත සිදු වෙන්නේ නියත කෝණික වේගයෙන්. නමුත් සිරස් වෘත්ත චලිත විචල්‍ය කෝණික වේගනේ. හරිද? එතකොට ඔමේගා විචල්‍යයක් වුණොත් මොකද වෙන්නේ? මේ ලියපු සමීකරණ එක පෙළියකින් පස්සේ වරදිනවා. මේවා උලක් නැහැ. මෙතනින් පස්සේ මේක වැරදි ඔමේගා විචල්‍යයක් වුණොත්. ඇයි? අපි අවකලනය කරනකොට මේ ඍණ a ඔමේගා නියතයක් නිසානේ ඒක මුලින් තියලා sin θ විතරක් අවකලනය කරේ. ඔමේගාත් විචල්‍යයක් වුණොත් ශ්‍රිත දෙකක ගුණිතයක් නේ.
එහෙනම් ශ්‍රිත දෙහික ගුණිතයක් අවකලනය කරනසේ ඔමේගා වරක් මේකේ අවකලන සංගුණ කියලා යන්නත් ඕන. sin theta වරක් ඔමේගාගේ අවකලන සංගුණ කියලා යන්නත් ඕන. මීට වඩා ලොකු ප්‍රකාශනයක් එන්නේ. තව කොටසක් එක් වෙනවා. එහෙනම් මේක එන්නේ නැහැ. මේක එන්නේ නැහැ එහෙනම්. සරල අනුවර්තී චලිතයක් නෙමෙයි එතකොට. අනික මේක ආවත් ඔමේගා විචල්‍යයක් නම් මේ සමානුපාතික කතාව කියන්න බෑනේ. ඔය කරුණ වලින් පැහැදිලි සරල අනුවර්තී චලිතයක් වීම සඳහා ඔමේගා නියතයක් වීම අත්‍යවශ්‍ය කාරණයක් බව. තේරුණානේ? ඔමේගා විචල්‍යයක් වුණොත් සරල අනුවර්තී චලිතයක් නෙමෙයි කියන එකත් ඔබට දැන් පැහැදිලි වෙනවා. හැබැයි මෙහිමයි. ඔමේගා නියත වුණත් ඔමේගා විචල්‍ය වුණත් Q මෙහෙම ගමන් කරනවා. ඔමේගා විචල්‍යයක් වුණත් Q මෙහෙම යනවා. වස්තුවක් මෙහෙම ගියපු පළියට එක සරල අනුවර්තී චලිතයක් කියන්න බෑ. හරි? අනුවර්තී චලිතයක් කියන්න පුළුවන්. ඒ කියන්නේ යලි සිදුවන චලිතයක්. යම් දෙයකට අනුවර්තනය වෙච්ච චලිතයක්. නමුත් සරල අනුවර්තී චලිතයක් වෙන්නේ නේ ඔමේගා විචල්‍යයක් වුණොත්. ඒකට වෙන නමක් තියෙනවා. ඔමේගා නියතයක් වුණාම තමයි සරල අනුවර්තී චලිතයක් වෙන්නේ. ඔමේගා විචල්‍යයක් වුණොත් එහෙම ඒකට සංකීර්ණ අනුවර්තී චලිතයක් කියන නම භාවිතා කරන්න පුළුවන්. ඒක සිලබස් එකේ නෑ. තේරුණාද කියන්නේ? තව එකක් තමයි මේ සරල අනුවර්තී චලිතයක් වෙන්න මෙහෙම සරල රේඛාවක යන්නමත් ඕන නේ. එහෙම නැතුව දුරක් නැතුව කෝණයක් සම්බන්ධ කළා θ ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග θ වගේ සමීකරණයක් තියෙන සරල අනුවර්තී චලිතය සඳහා. ඔයගොල්ලෝ අහලා ඇති සරල අවලම්බය කුඩා දෝලන කරනකොට හරි සරල රේඛාවක නෙමෙයි යන්නේ මෙහෙමනේ යන්නේ. කුඩා දෝලන නම් ඒකත් සරල අනුවර්තී චලිතයක්. ඒක සමීකරණය එන්නේ කෝණයක් හා සම්බන්ධව θ ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග θ ලෙස. තේරුණාද කියන්නේ? මේ පාඩමේ උගන්වන මේ තියරි ඉදිරියේ ඒවා මම සාමාන්‍ය මාතෘකා දීලා ඒ අර්ථය නෙමෙයි දෙන්නේ. තරු ලකුණක් දාලා විශේෂ කරුණු ලෙස සටහන් කිරීමක් තමයි සිදු කරන්නේ. දාන තරුවක් දාලා මෙහෙම ලියන්න. ඔමේගා විචල්‍යයක් වුවහොත් x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x සමීකරණයක් නොලැබේ. x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x ආකාර වූ සමීකරණයක් නොලැබේ. එසේ ලැබුණද මේක ලියන්න. මාපාංක x ඩබල් ඩොට් සමානුපාතික ලකුණ මාපාංක x ලෙස ගත නොහැකිය. ඒ ඔමේගා විචල්‍යයක් වුණොත් එහෙම ගන්න බෑනේ. මාපාංක x ඩබල් ඩොට් සමානුපාතික ලකුණ මාපාංක x ලෙස ගත නොහැකිය. එබැවින් එවිට කියෝහි චලිතය සරල අනුවර්තී චලිතයක් නොවේ. එවිට කියෝහි චලිතය සරල අනුවර්තී චලිතයක් නොවේ. සරල අනුවර්තී චලිතයක් නොවේ. එවිට එය සංකීර්ණ අනුවර්තී චලිතයක් ලෙස හඳුන්වනු ලබයි. එවිට එය සංකීර්ණ අනුවර්තී චලිතයක් ලෙස හඳුන්වනු ලබයි. දැන් මේ අහගන්න. දැන් P අංශව A සිට ආරම්භ වෘතය වටා එකවරක් යනකොට Q ලක්ෂය A සිට ආරම්භ AB ඔස්සේ B ට ගිහිල්ලා යලි BA ඔස්සේ A ට එනවා. Q මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ආයෙමත් ආවම අපි කියනවා Q විසින් එක දෝලනයක් සිදු කරා කියලා. Q ගේ එක දෝලනයකදී A සහ B අතර සියලු ලක්ෂ දෙවරක් බැගින් පසු කරනවා. ඇයි? මෙහාට යනකොට එකපාරයි මෙහාට යනකොට
තව පාරයි. දෙපාරක් පහු කරනවා. ඒ සහ බීට කියනවා දෝලනයේ අන්තලක්ෂ හෙවත් අන්ත පිහිටුම්. ඕලක්ෂයට කියනවා දෝලන කේන්ද්‍රය එහෙම නැත්නම් සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය. ඒක වෘත කේන්ද්‍රයට සමානයි. ඒ වගේම කේන්ද්‍රය සහ අන්තලක්ෂයක් අතර පවතින දුර මේ දුරට නමක් තියෙනවා. ඒ තමයි විස්තාරය. මෙහිදී විස්තාරයේ හරියටම වෘතයේ අරය වන සිම්පලයට සමාන වෙනවා. කේන්ද්‍රය සහ අන්තලක්ෂයක් අතර දුර තමයි විස්තාරය. කේන්ද්‍රය ගැන කතා නොකර විස්තාරය ගැන කතා කරන්නත් පුළුවන්. ඒ කොහොමද? අන්තලක්ෂ දෙක අතර පරතරයෙන් හරි අඩක් කියලා ගත්තට පස්සේ ඒත් සිම්පල් ඒ කියන කෙනෝ නේද? යටි මෙහෙම ලියන්න. P අංශුව කැපිටල් A සිට ආරම්භ වෘතය වටා එකවරක් චලනය වන විට කිව්ලක්ෂය කැපිටල් A සිට ආරම්භ AB ඔස්සේ B වෙත චලනය වී යලි BA ඔස්සේ A වෙත චලනය වේ. මෙවිට Q විසින් එක් දෝලනයක් සිදු කරන ලද්දේ යයි කියනු ලැබේ. Qහි එක් දෝලනයකදී කැපිටල් A සහ B අතර AB මත පිහිටි සියලු ලක්ෂ දෙවරක් බැගින් පසු කර යයි. කැපිටල් A සහ Bට දෝලනයේ අන්තලක්ෂ හෙවත් අන්ත පිහිටුම් යයි කියනු ලැබේ. ඕලක්ෂයට දෝලන කේන්ද්‍රයේ හෙවත් සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය. කෙටියෙන් ලියන්න පුළුවන් සාආචා. දෝලන කේන්ද්‍රයේ හෙවත් සාආචාහි කේන්ද්‍රය යයි කියනු ලැබේ. ඕලක්ෂයට දෝලන කේන්ද්‍රයේ හෙවත් සාආචාහි කේන්ද්‍රය යයි කියනු ලැබේ. වෘත කේන්ද්‍රයත් සාආචාහි කේන්ද්‍රයත් සමාන වේ. කේන්ද්‍රය සහ අන්තලක්ෂයක් අතර පවතින දුර ක්‍රමවක්දාන් විස්තරයේ ලෙස හැඳින්වේ.
විස්තරයේ ලෙස හැඳින්වේ. මෙහිදී විස්තරය කමවක් දාන්න මෘත අරේබන සිම්පල් ඒට සමාන වේ. මෘත අරේබන සිම්පල් ඒට සමාන වේ. අන්ත ලක්ෂ දෙක අතර පරතරයෙන් හරි අඩක් ලෙසද අන්තලක්ෂ දෙක අතර පරතරයෙන් හරි අඩක් ලෙසද විස්තරය හඳුන්වා දිය හැක. හරි අඩක් ලෙසද විස්තරය හඳුන්වා දිය හැකිය. හරි ආයෙත් තරුවක් දාන්න යටි. දැන් මේ අහගන්නකෝ කවුරුත්. තව එකක්. ඒ තමයි කෙවට එක දෝලනයක් සිදු කිරීම සඳහා ගතවන කාලයට දෙන නම. දෝලන කාලය, එහෙම නැත්නම් ආවර්ත කාලය, එහෙම නැත්නම් කාලාවර්තය. කෙවට එක දෝලනයක් කරන්න ගතවන කාලය. මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ආවනම් එක දෝලනයක් කරනුනේ. එම කාලය කාලාවර්තයේ නම් වෙනවා. කොහොමද හොයන්නේ කියන එක? ඒක හොයන ක්‍රමය තමයි Q එක දෝලනයක් සිදු කරා කියලා කියන්නේ P වෘතේ වටා එකපාරක් ගමන් කරා කියන එකනේ. ඒ නිසා P ට වෘතේ වටා එකපාරක් ගමන් කරන ගත වෙච්ච කාලයම තමයි මේ කාලය. ඒ පදනමෙන් හොයාගන්න පුළුවන්. වෘත චලිතයේදී අපිට කාලය හොයාගන්න පුළුවන් කෝණික වේගයේ නියතරංග පහසුවෙන්. ඒ කෝණික වේගයේ විචල්්‍ය නම් කාලය හොයන්න අනුකලනය ඕන වෙනවා. හරි සංකීර්ණයි. ඒ සිලබස් එකෙත් නෑ. ඔමේගා නියතනම් එක වටයක් යන කාලය කොහොමද හොයන්නේ? එක වටයක් ගියාම හැරෙන කෝණය රේඩියන 2.5 නේ. 2.5 කියන හැරෙන කෝණය බෙදුවම කෝණික වේගෙන් කාලය එනවා. ඕන. 2.5 බෙදීම ඔමේගා. හැරෙන කෝණය කෝණික වේගෙන් බෙදුවා. ඊට පස්සේ ඒකීය කාලයක් තුල සිදු කරන දෝලන සංඛ්‍යාවට කියනවා දෝලන සංඛ්‍යාතය කියලා. ඒ කියන්නේ මෙහෙම එකක්. එක දෝලනයකට කාලය 2.5 බෙදීම ඔමේගානේ. එහෙනම් කාලය වන මේක එකක් වුණොත් මේ පැත්ත මොකද වෙන්නේ? මේ කුඩයට මාරු කරලා ගුණ කරන්න වෙනෝනේ. එක දෝලනයකට කාලය ඒකීය කාලයකට දෝලන ගණන. ඒකීය කාලයකට දෝලන ගණන නමක් තියෙනවා දෝලන සංඛ්‍යාතය කියලා. දෝලන සංඛ්‍යාතයට අපි දෙන සිම්පල් F කියලා සංකේතයක්. සිම්පල් F ෆ්‍රීකවන්සි කියන එක. ඔමේගා බෙදීම 2.5. එනම් පටලව ගන්න එපා. ඔමේගාට මතක ඇති මේ සමීකරණයේදී ඔමේගාගේ නමක් දුන කෝණික සංඛ්‍යාතය කියලා. මේ මොකද්ද? දෝලන සංඛ්‍යාතය. දෝලන සංඛ්‍යාතය කියන හරියටම දෝලන කාලේ පරස්පරය. මේ කුඩේට මාරු කරාමිනාගේ බව ඔබට පැහැදිලි වෙනවා. හරි යටින් මෙහෙම ලියන්න. Q ලක්ෂයට තරු දාලා ලියන්නේ එක් දෝලනයක් සිදු කිරීම සඳහා Q ලක්ෂයට එක් දෝලනයක් සිදු කිරීම සඳහා ගතවන කාලයට දෝලන කාලයේ හෙවත් ආවර්ත කාලයේ හෙවත් දෝලන කාලයේ හෙවත් ආවර්ත කාලයේ හෙවත් කාලාවර්තය යයි කියනු ලැබේ. දෝලන කාලයේ හෙවත් ආවර්ත කාලයේ හෙවත් කාලාවර්තය යයි කියනු ලැබේ. කාලාවර්තය යයි කියනු ලැබේ. එම කාලය
සහ එම කාලයේ සහ P අංශුවට වෘතය වටා එකවරක් P අංශුවට වෘතය වටා එකවරක් චලනය වීමට ගතවන කාලය සමාන විය යුතුය. වෘතය වටා එකවරක් චලනය වීමට ගතවන කාලය සමාන විය යුතුය. හරිනකොට මේ පදනමින් තමයි මේ සූත්‍රය ගත්තේ. එක වටයක් යන කාලය. ඊළඟ ප්‍රේම නිසා දෝලන කාලයේ කැපිටල් T වේ නම් මේක ලියලා වට කරන්න. කැපිටල් T සමාන ලකුණ 2.5 බෙදීම ඔමේගා. කැපිටල් T සමාන ලකුණ 2.5 බෙදීම ඔමේගා. අය වෙනම පෙළයක මෙහෙම ලියන්න. ඒකීය කාලයක් තුල Q සිදු කරන දෝලන සංඛ්‍යාවට ඒකීය කාලයක් තුල Q සිදු කරන දෝලන සංඛ්‍යාවට දෝලන සංඛ්‍යාතය යයි කියනු ලැබේ. දෝලන සංඛ්‍යාවට දෝලන සංඛ්‍යාතය යයි කියනු ලැබේ. දෝලන කාලයේ පරස්පරය මගින් එය ලබාගත හැකිය. දෝලන කාලයේ පරස්පරය මගින් එය ලබාගත හැකිය. දෝලන සංඛ්‍යාත සිම්පල් F වේ නම් මේක ලියලා වට කරන්න. සිම්පල් F සමාන ලකුණ ඔමේගා බෙදීම 2.5. සමාන ලකුණ ඔමේගා බෙදීම 2.5. එක වට කළ තියන්න. හරි. ඊළඟ තව එකක් තමයි Q ලක්ෂය සම්පූර්ණ දෝලනයක් නොකර ටික දුරක් යනකොට ගතවන කාලය එහෙම ඇහුවොත් එහෙම නිතර වුණ වෙන ගණන් වලදී අපිට දැන් Q මෙහෙම එනකොට Qට මෙතන සිට මෙතෙන්ට එන්න ගතවන කාලය ඇහුවොත් එහෙම අපි ඒක ලියනවා TAQ කියලා. Qට A සිට Qට එන්න කාලේ TAQ කියලා ලිව්ව සංකේතයක්. ඒකත් වෘතචලිතයෙන් ගන්නේ. Q ආවනම් මෙතන සිට මෙතෙන්ට P අංශුව වෘතයේ දිගේ මෙතන සිට මෙතෙන්ට යාමට සමානයිනේ කාලය. මේ කාලයත් Qට එන්න මේ කාලයත් සමාන වෙනවා. ඒ නිසා මේක ලියන්න පුළුවන් TAP ට සමාන කරලා. TAP ඒක වෘතචලිතයක්නේ. වෘතචලිතයේදී කාලය ගන්න පුළුවන්. ඒ ඡාප කොටස කේන්ද්‍රය ආපාතනීකරණ කෝණය කෝණික වේගය වෙන ඔමේගාගෙන් බෙදලා සමානයි තීටා බෙදීම ඔමේගා. ඔන්න ඔය ක්‍රමයට කාලය ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම එක දෝලනයක් කරනව නම් 2.5 බෙදීම ඔමේගා. කොටසක් සඳහා කාලය ඔය විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. ඒකටම ලියන්නේ යටින් මෙහෙම. සරල අනුවර්තයේ චලිතේ කොටසක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය සෙවීමේදී එයට අනුරූප වෘත චලිතය පිළිබඳව සැලකීමෙන් එම කාලය සොයාගත හැකිය. හරි. මේ ප්‍රකාශනය ලියලා වට කරන්න.
අපි අර සරලානුවර්තී චලිතයේ සමීකරණය ඔප්පු කළේ x සමාන 11 θ කියලා ලියලා අවකලනය කරලානේ. ඔයගොල්ලෝගේ දැනුමට මම තව ක්‍රමයක් කියලා දෙන්නම්. වෘත්ත චලිතයේ સિદ્ધාන්ත කෙලින්ම යොදලත් ඕක ගන්න හැටි. දැන් ඔයගොල්ලෝ දන්නෝ අංශුවක් නියත කෝණික වේගෙන් ගමන් කරනකොට ත්වරණ පිළිබඳව නියත කෝණික වේගෙන් යනකොට අංශුවට ස්පර්ශකයේ පැත්තට ත්වරණයක් නැහැ. කේන්ද්‍රයේ පැත්තට තමයි ත්වරණේ තියෙන්නේ. එම ත්වරණේ ගන්න සූත්‍ර තුනක් මම වෘත්ත චලිත පාඩමේ ඉගෙනුවා. එකක් v θ dot. තව එකක් මොකද්ද? a θ dot වර්ග. තව එකක් මොකද්ද? v වර්ග බෙදීම a. අන්න ඒ කියන්නේ a θ dot වර්ග කියන සූත්‍රය. අරේ වරක් කෝණික ප්‍රවේගයේ වර්ග. a ඔමේගා වර්ග වෙනව මේකේ මෙහාට ත්වරණේ. වෙන කොහාටවත් ත්වරණයක් පවතින්නේ නැහැ. ඇයි? නියත කෝණික වේගයෙන් නිසා යන්නේ. හරි. දැන් හිතන්න. p ගේ මෙහාට ත්වරණය a ඔමේගා වර්ග නම් ඒ අනුව ඔබට හිතන්න පුළුවන් කෙව්ගේ ත්වරණය මොකක්ද කියලා. කෙව් යන්නේ මේක දිගේනේ. කෙව් යන්නේ මේක දිගේ. ඒ නිසා කෙව්ගේ ත්වරණය තියෙන්නත් ඕනේ මේක දිගේ. වෙන කොහෙටවත් තියෙන්න බෑ. අනික p යන විදිහට අනුරූපව තමයි කෙව් එන්නේ. p ගේ ත්වරණය මෙහාට a ඔමේගා වර්ග නම් අන්න ඒ ත්වරණය විභේදනය කරන්න මේ පැත්තට. මේ θ කෝණයෙන් විභේදනය කරන්න. මොකක්ද දෙන්නේ? a ඔමේගා වර්ග cos θ කියලා එකක් නේද මේ පැත්තට එන්නේ. කෙව්ගේ ත්වරණය a ඔමේගා වර්ග cos θ කියලා ගන්න පුළුවන් වෘත්ත චලිතයේ තියරි වලින්. හරිනේ? මේකේ මෙහාට ත්වරණය මේ පැත්තට විභේදනය කරාම මේකේ ත්වරණය තමයි එන්නේ. නමුත් අපි දන්නෝ කෙව්ගේ ත්වරණය අර පැත්තට x ඩබල් ඩොට් බව. මෙහාට x ඩබල් ඩොට් බව වෙනම දන්නෝ. ඔය දෙකම එකයි. එහෙනම් මේ දෙක සමාන වෙන්න ඕන. නමුත් ඊතල වල දිශා මෙතන ප්‍රතිවිරුද්ධව තියෙන නිසා එක පැත්තකට ඍණ ලකුණක් දාලා තමයි ওই දෙක සමාන කරන්නේ. ඊට පස්සේ මේ a cos θ කියන්නේ x නේ. මේ a cos θ සඳහා x ආදේශ කරාම x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x කියන අර සමීකරණය මෙනෝ නේද? ඒකත් මතක තියාගන්න. දරුවක් දා ලියන්න මෙහෙම. ලියන්න. වෘත්ත චලිතයේ સિદ્ધාන්ත යෙදීමෙන්ද වෘත්ත චලිතයේ સિદ્ધාන්ත යෙදීමෙන්ද QE සාආචාහි සමීකරණේ ලබාගත හැක. QE සාආචාහි සමීකරණේ ලබාගත හැක. ඒ අර්ථය මෙහෙම ලියන්න. p නියත කෝණික වේගයෙන් වෘත්ත චලිතය යෙදෙන නිසා p නියත කෝණික වේගයෙන් වෘත්ත චලිතයේ යෙදෙන නිසා p හි ත්වරණය po දිශාවට p හි ත්වරණය po දිශාවට a ඔමේගා වර්ග වේ. p හි ත්වරණය po දිශාවට a ඔමේගා වර්ගය වේ. එබැවින් q හි ත්වරණය විය යුත්තේ එම ත්වරණයෙන් QO දිශාවට පවතින සංරශකය වන QO දිශාවට පවතින සංරශකය වන a ඔමේගා වර්ග cos θ ය. a ඔමේගා වර්ග cos θ ය. නමුත් Q හි ත්වරණය OQ දිශාවට x ඩබල් ඩොට් නිසා Q හි ත්වරණය OQ දිශාවට x ඩබල් ඩොට් නිසා ඊළඟ පෙළ ඒවා සමාන කිරීමෙන් මේක ලියන්න. x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ a ඔමේගා වර්ග cos θ. x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ a ඔමේගා වර්ග cos θ.
නමුත් a cos θ සමාන සිම්පල් x නිසා. නමුත් a cos θ සමාන ලකුණ සිම්පල් x නිසා. ඊළඟ පෙළ x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x කියලා ලියන්න. x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග x. හරිනේ. ඒ සරල අනුවර්තී චලිත සමීකරණය ගන්න අනිත් ක්‍රමය. හරි. ආයෙත් අරුවක් දාන්න. දැන් මේ අහගන්න. මෙන්න සරල අනුවර්තී චලිතය සඳහා වූ සූත්‍රය. ඒ වගේම ත්වරණීය ලැබෙන්නේ මේ ප්‍රකාශනයෙන්. මේක දෙපස්සම මාපාංක ගත්තොත් x ඩබල් ඩොට් ගේ මාපාංකයේ සමානයි ඔමේගා වර්ග වරක් මාපාංක x. මේකෙන් අපි බලමු අවම ත්වරණය මොකක්ද කියලා. මේක අවම වෙන්න නම් මාපාංක x අවම වෙන්න ඕන. මාපාංකයක් ඍණ වෙන්න බෑනේ. මාපාංක x ගේ අවමගේ බිඳුවයි. එහෙනම් මෙතන බිඳුව ආදේශ කරාම තමයි මේකෙත් අවමගය එන්නේ. එනිසා ඔබට පැහැදිලි වෙනවා අවම ත්වරණ විශාලත්වය බිඳුවයි. ත්වරණයේ විශාලත්වය අවමගේ බිඳුවයි. ඒක වෙන්නේ මේක බිඳුවක් වුණාමයි මේකේ අවමගේ බිඳුවයිනේ. මාපාංක x බිඳුවයි කියන්නේ x බිඳුවයි. x බිඳුවයි කියන්නේ ඕවල නේද? එහෙනම් පැහැදිලි. අවම ත්වරණ විශාලත්වයේ පවතින්නේ කේන්ද්‍රයේදී. එහි අගය ශුන්‍යයි. කේන්ද්‍රයේදී ත්වරණය ශුන්‍යයි. ඒක හොඳට හිතර ගන්න. මොකද කේන්ද්‍රයේදී ත්වරණය ශුන්‍යයක් වේ කියන කරුණ ඉදිරි ගණන් වලදී කේන්ද්‍රය සොයා ගැනීමේ ක්‍රමයක් ලෙස අපි භාවිතා කරනවා. සරල අනුවර්තී චලිතයේ සමීකරණයේ මූලික රටාව මේක වුණාට මීට වඩා වෙනස් මාධ්‍යලිත් ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒතොර හැම ගානකදීම x වලගේ බිඳුවක් වන තැනම කේන්ද්‍රය තියෙන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉදිරියට අපි ඉගෙන ගමු. එතකොට වෙනත් ගණනක කේන්ද්‍රයේ තියෙන තැන හොයන්න ඕන වුණොත් ත්වරණයට බිඳුව ආදේශ කරලා එක්ස්ට්‍රා එන්නේ මොකද්ද? අන්න ඒ අනුවයි අපි කේන්ද්‍රයේ තියෙන තැන හඳුනාගන්නේ. හරිනේ. දැන් කියලා දුන්නේ මොකද්ද? අවම ත්වරණ විශාලත්වය බිඳුවයි ඒක ඇති වෙන්නේ කේන්ද්‍රයේදී. ඒ වගේම මේක උපරිම වෙන්න නම් මාපාංක x උපරිම වෙන්න ඕන. මාපාංක x ගේ උපරිම ගාන මොකද? a. මේකේ ලොකුම ගාන මේ දිගනේ. අර ඒ වෙන සිම්පල් එනේ. මාපාංක x ගේ උපරිම ගාන සිම්පල් a. එහෙනම් මෙතන සිම්පල් a ආදේශ කරාම උපරිම ත්වරණ විශාලත්වයට මොකක්ද දෙන්නේ? ඔමේගා වර්ග a. ඔමේගා වර්ග a. අන්න එතකොට මාපාංක x කියන්නේ a කියලා කිව්වේ. මාපාංක x කියන්නේ a නම් x සමානයි මොකද? ධන හෝ ඍණ a. x සමානයි ධන හෝ ඍණ a. ධනේ කියන්නේ මෙතන, ඍණේ කියන්නේ මෙතන. එහෙනම් පැහැදිලි. උපරිම ත්වරණ විශාලත්වය අන්තලක්ෂවලදී ඇති වෙනවා. එහි අගය ඔමේගා වර්ග aට සමාන වෙනවා. දරුවක් දාලා ඒ ටික ලියා ගන්න. ලියන්න මෙහෙම. x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x හි x ඩබල් ඩොට් සමාන ලකුණු ඍණ ඔමේගා වර්ග x හි දෙපසම මාපාංක ගත් විට මේක ලියන්න. මාපාංක x ඩබල් ඩොට් සමාන ලකුණ ඔමේගා වර්ග වරක් මාපාංක x. ඔමේගා වර්ග වරක් මාපාංක x. දැන් මෙහෙම ලියන්න. මාපාංක x ඩබල් ඩොට් අවම වීම සඳහා මාපාංක x ඩබල් ඩොට් අවම වීම සඳහා මාපාංක x ද අවම විය යුතුය. මාපාංක x ද අවම විය යුතුය. මාපාංක x හි අවමගේ ශුන්‍ය වේ, බිඳුව වේ. මාපාංක x හි අවමගේ බිඳුව වේ. එම නිසා මාපාංක x ඩබල් ඩොට් අවම සමානයි ඒත් බිඳුවයි. මෙවිට සිම්පල් x සමානයි බිඳුවද වේ. හරිනේ. මාපාංක x බිඳුව නම් x නොත් බිඳුව. මෙවිට සිම්පල් x සමානයි බිඳුවද වේ. මේ අනුව සාආචාහිදී අවම ත්වරණ විශාලත්වය
අවම ත්වරණ විශාලත්වය කේන්ද්‍රයේදී ඇතිවේ එය ශුන්‍ය වේ. කේන්ද්‍රයේදී ඇතිවේ එය ශුන්‍ය වේ. એટલે සැලකිය යුතුයි සාආච්ඡාහි කේන්ද්‍රයේදී ත්වරණය ශුන්‍ය වීමේ සිද්ධිය කමාවක් දාන්න ගැටලු විසඳීමේදී කේන්ද්‍රයේ සොයා ගැනීමේ ක්‍රමයක් ලෙස භාවිතා කෙරේ. හරි වෙනම පෙළේ කියන්න. මාපාංක x උපරිම සමාන ලකුණ සිම්පල් a නිසා මාපාංක x උපරිම සමාන ලකුණ සිම්පල් a නිසා මාපාංක x ඩබල් ඩොට් උපරිම සමාන ලකුණ සිම්පල් a වේ. මාපාංක x ඩබල් ඩොට් උපරිම සමාන ලකුණ සිම්පල් a වේ. ඒ නෙමෙයි ඔමේගා වර්ග a. ඔමේගා වර්ග a වේ. හරිනේ. ඔර x වල ගියත් කියන්නේ මාපාංක x a කියන්නේ x සමානේ ධන හෝ ඍණ a නේ. මේ විට x සමානේ ධන හෝ ඍණ a වේ. ධන හෝ ඍණ a කියන්නේ මොකද්ද? අන්තලක්ෂ දෙක. ඒ කරුණ වාක්‍යයකින් මෙහෙම ලියන්න. මේ අනුව උපරිම ත්වරණ විශාලත්වය අන්තලක්ෂවලදී ඇතිවේ. උපරිම ත්වරණ විශාලත්වය අන්තලක්ෂවලදී ඇතිවේ. එය ඔමේගා වර්ග සිම්පල් a ට සමාන වේ. එය ඔමේගා වර්ග සිම්පල් a ට සමාන වේ. හරි එහෙනම් පැහැදිලි. කේන්ද්‍රයේදී ත්වරණය අවමයි ඒක ශුන්‍යයි. අන්තලක්ෂවලදී ත්වරණය උපරිමයි ඒක යගේ ඔමේගා වර්ග a. හොඳට මතක තියාගන්න. ආයෙත් තරුවක් දාන්න. දැන් අපි බලමු ප්‍රවේගය සඳහා සූත්‍රයක් ගන්න විදිය වෙන එකක්. දැන් මේ ප්‍රවේගය සඳහා සූත්‍රයක් තමයි තීට කෝණේ අයින් කරලා කොහොමද ගන්න කියන එක. එකේ වර්ගයේ ධන දෙකේ වර්ගයේ බෙදීම ඔමේගා වර්ග ගත්තොත් වම් පැත්ත. x වර්ගයේ ධන x ඩොට් වර්ග බෙදීම ඔමේගා වර්ග. දකුණු පැත්තේ a වර්ග cos වර්ග තීටා ධන මේක වර්ග කරාම ධන වෙලා a වර්ග ඔමේගා වර්ග sin වර්ග තීටා. ඔමේගා වර්ගෙන් බෙදුවම a වර්ග sin වර්ග තීටා. a වර්ග පොදුයි cos වර්ග තීටා ධන sin වර්ග තීටා එකයි. එතකොට x ඩොට් වර්ග බෙදීම ඔමේගා වර්ග උක්ත කරාම මෙතන a වර්ග මේ x වර්ග මේ පැත්තට යනවා. හරස් කුණිතේ ගත්තම x ඩොට් ගේ වර්ගයේ සමානයි ඔමේගා වර්ග වරහන් a වර්ග ඍණ x වර්ග. ගොඩක් වැදගත් වෙන සූත්‍රයක්. ඔගේ වර්ගමූලය ගත්තොත් x ඩොට් සමාන කරන්න පුළුවන් ධන හෝ ඍණ ඔමේගා වරක් මූල a වර්ග ඍණ x වර්ග. මේකත් ඔන්න වට කරා. මේ ධන ඍණ අවස්ථා දෙකම පිළිගන්න වෙනවා. x ඩොට් ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඇයි දැන් මේ q ලක්ෂය මේ ඕනම ස්ථානයක් පසු කර මෙහාට යන අවස්ථාවක් වගේම අනිත් පැත්තට යන අවස්ථාවකුත් තියෙනනේ. ඒ නිසා ප්‍රවේගය මෙහාට තියෙන්නත් පුළුවන් මෙහාට තියෙන්නත් පුළුවන් ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් කියන්නේ ඒකයි. ඊට තව එකක් ඔය a වර්ග ඍණ x වර්ගයේ වර්ගමූලය කියන්නේ මොකද්ද? මේකේ වර්ගයෙන් මේකේ වර්ගය අඩු කරලා මූලය ගත්තම මේ දිගනේ එන්නේ.
a වර්ගයෙන් x වර්ගයේ වර්ගමූලයේ සමාන ලකුණ qp නිසා x dot සමාන කරන්න පුළුවන් ධන හෝ ඍණ ඔමේගා වාරයක් qp. ඕකත් ගණන් වලට වැදගත්. ඒ ප්‍රවේගය තමයි. ඔය රටාවත් හරි වැදගත් ගණන් වලදී. ඔමේගා වරක් qp. ඒ කියන්නේ මෙහෙමයි. x dot කියන්නේ මෙතන ප්‍රවේගයනේ. සමානයි ඔමේගා වරක් qp. ඒ කියන්නේ මෙතන ප්‍රවේගය ඕනනම් මේ දිග ඔමේගාගෙන් ගුණ කරන්න. ගණන් වලදී අපි භාවිතා කරනවා. ඒක වාක්‍ය කරගත්තොත් අදහස සාආචාහි යම් ස්ථානයකදී ප්‍රවේගය අවශ්‍ය වේ නම් එම ස්ථානයේ සිට චලිත රේඛාවට ලම්බකයක් වෘතය හමු වන තෙක් අඳිනු ලැබේ. එම ලම්බයේ දිග ඔමේගා සමග ගුණ කළ විටදී එම ස්ථානයේදී ප්‍රවේගය ලැබේ. දැන් මෙතන ප්‍රවේගය ඕන නම් මෙතෙන්දී චලිත රේඛාවට ලම්බයක් අඳින්න ඕන. එම ලම්බයේ දිග හරියටම වෘතාරය වෙන සෙම්පල්ලයට සමානයි. එහෙනම් මෙතන ප්‍රවේගය a ඔමේගා. දැන් මෙතනදී ඔහොම ලම්බයක් ඇන්දම දිගාවුත් a බෙදීම දෙකක්. අන්නේ ස්ථානයේ ප්‍රවේගය a බෙදීම දෙක වරක් ඔමේගා කියලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි සරල අනුවර්තී චලිතේ බොහෝ ගණන් අපි හදනකොට වෘතයත් අඳිනවා. හරි ඉදිරියේදී ඔයගොල්ලෝ දැනෙයි ඒක. ගණන් හදන විවිධ ක්‍රම තියෙන ගොඩක් ගණන් වලදී වෘතයත් අපි නිර්මාණය කරනවා සරල අනුවර්තී චලිත රේඛාවට අමතරව. එතකොට ප්‍රවේගය සොයන්න ඕන වුණාම මේ ක්‍රමය අප භාවිතා කරන ඔප්පු නොකර ගන්න පුළුවන්කම තියෙනවා. මේ සූත්‍රයත් ඔප්පු නොකර ගන්න පුළුවන්කම තියෙනවා. අනික මේ සූත්‍රය අටව තේරුම් ගන්න. x dot කියන්නේ ප්‍රවේගය, ඔමේගා කෝණික සංඛ්‍යාතය, x කියන්නේ කේන්ද්‍රයේ සිට තියෙන විස්ථාපනය, සිම්පල් a කියන්නේ විස්තරය. හරිනේ වෘතාරයනේ. ඒ රටාව හොඳට හිතට ගන්න. හරි. දරුවක් දැම්මනේ ආපහු ওই ටික සටහන් කළේ. හරි මෙතනින් පස්සේ යන්න මෙහෙම. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. මේ අනුව සාආචාහි යෙදෙන අංශුවක යම් ස්ථානයකදී ප්‍රවේගය සෙවීමට අවශ්‍ය වේ නම් එම ස්ථානයේ සිට වෘතය හමුවන තෙක් චලිත රේඛාවට ලම්බකයක් නිර්මාණය කෙරේ. එම ලම්බකයේ දිග ඔමේගා සමග ගුණ කළ විටදී එම ස්ථානයේදී ප්‍රවේගය ලැබේ. හරි ඊළඟට මේ සූත්‍රයේ යෙදීම් මෙහෙම ගොඩක් ඉස්සරහට තියෙනවා. මම ආපහු ලිව්වා. මේකේ විස්තරය තමයි උතන තියෙන්නේ කියන එක හිතට ගන්න. ඊට පස්සේ මෙතන තියෙන x කියන එක කේන්ද්‍රයේ සිට මනින දුර. දැන් වෙන ගානකදී කේන්ද්‍රයේ සිට මනින දුර වෙනස් වුණොත් ඒක තමයි එතෙන්ට එන්නේ. අපි ඉදිරියේදී බලමු. x කියන්නේ කේන්ද්‍රයේ සිට මනින දුර. කේන්ද්‍රයේ සිට මනින දුර. නැත්නම් ඔක තව විදියක් හිතාලා මතක තියාගන්න. සාආචාහි සමීකරණයේ ඍණ ඔමේගා වර්ගයෙහි සංගුණකය. ඔහොම හිතුවත් හරි.
දැන් x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x නේ සාචාහි සමීකරණය. ඍණ ඔමේගා වර්ගයේ සංගුණකය කියන්නේ ඍණ ඔමේගා වර්ග ගුණ වෙලා තියෙන දේ. x නේ. හරිනේ x නේ තියෙන්නේ. සමහර සමීකරණ ඉස්සරහට එනවා අපි ඉගෙන ගන්න තව ටිකකින්. x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග වරක් x ඍණ k. ඒත් සරල අනුවර්තී චලිතයක් කියලා ඔප්පු ගන්නවා. එතකොට ඍණ ඔමේගා වර්ගයේ සංගුණක x නෙමෙයි. x ඍණ k. එතකොට මෙතන x වර්ග නෙමෙයි එන්නේ. x ඍණ k ගේ වර්ග. හරිනේ? ඔය දැනට ඔය ටික මතක තියාගන්න. ඔයගොල්ලෝ මේකත් ඔහම ලියලා වට කරලා තියන්න. ගණන් හදන්න ගියාම ඔය සම්පූර්ණ තීරය අවබෝධය අරගෙන තිබ්බම හරිම තර්කානුකූලව ආසාවෙන් වැඩේ කරන්න පුළුවන්. මේක ලියන්න මේ x කියන එක හඳුන්වන්න කේන්ද්‍රයේ සිට මනින්න දුර. එහෙම නැත්නම් අරකට ලියන්න. සාචාහි සමීකරණයේ ඍණ ඔමේගා වර්ගයේ සංගුණකය. දැන් මේක බලන්න. x ඩොට් සඳහා සූත්‍රයක් ආව ධන හෝ ඍණ ඔමේගා වාරයක් මූල a වර්ග ඍණ x වර්ග. දෙපසම මාපාංක ගත්තොත් මාපාංක x ඩොට් සමාන කරන්න පුළුවන්. ධන හෝ ඍණ ඕනේ නේද? එතකොට ඔන්න ඔහම එනවා. දැන් මේ හොයන්න යන්නේ අර ත්වරණේ අවම හා උපරිම ගැන හෙව්වා වගේ ප්‍රවේගයේත් අවම සහ උපරිම අගයන්. ප්‍රවේගයේ විශාලත්වයේ අවමගය අවම ප්‍රවේග විශාලත්වය. මේක අවම වෙන්න නම් x වර්ග උපරිම වෙන්න ඕන. ඇයි ඍණක් නේ තියෙන්නේ. x වර්ග උපරිම වෙන තරමටයි මේක අවම වෙන්නේ. x වර්ග උපරිම ගාන මොකද්ද? a වර්ග. හරි x වර්ගයේ උපරිම ගාන වෙන්නේ a වර්ග. එහෙනම් මේක ආදේශ කරාම මෙතන මාපාංක x ඩොට් ගේ උපරිම ගාන වෙන්නේ කීයද? උපරිමනේ අවම ගාන. අවම. x වර්ගයේ උපරිම වෙනකොට වෙන්නේ මේක අවමනේ. මෙතන a වර්ග ආදේශ කරාම බිඳුව. එහෙනම් පැහැදිලි සරල අනුවර්තී චලිතයේදී අවම ප්‍රවේග විශාලත්වය බිඳුවයි. කොහෙද දෙක වෙන්නේ? x වර්ග a වර්ගයට සමාන නම් දෙපැත්තම වර්ගමූලය ගත්තම x සමානේ ධන හෝ ඍණ a. ධන a කියන්නේ මේ අන්තලක්ෂය, ඍණ a අර අන්තලක්ෂය. එහෙනම් මොකද පැහැදිලි වෙන්නේ ඕකෙන්? අවම ප්‍රවේග විශාලත්වයේ ශුන්‍යයි. ඒක ඇති වෙන්නේ අන්තලක්ෂවලදී. ඊට පස්සේ මේක උපරිම වෙන්න නම් x වර්ග අවම වෙන්න ඕන. x වර්ගයේ අවමගය බිඳුවයි. වර්ගපදයක අවමගය කොහොමද බිඳුවනේ? මෙතන බිඳුව ආදේශ කරාම මේකට එන උත්තරේ මොකක්ද? මේක උපරිම ගාන සඳහා එන්නේ ඔමේගා වරක් a වර්ගයේ මූලය a. ඔමේගා a. තේරුණානේ? ඔමේගා a. ඒ වගේම x වර්ගයේ අවමගයේ බිඳුව නම් එතකොට x වලගේ බිඳුවයි. ලියන්නම්කෝ. x වර්ග අවමගය බිඳුවයි. එතකොට තමයි මාපාංක x ඩොට් උපරිම එන්නේ. මෙතන බිඳුව ආදේශ කරාම උත්තරේ ඔමේගා a. හරි. ඊළඟ ටික අහගන්න. x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග වරක් x ඍණ k. එහෙම නැත්නම් x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග වරක් x ධන k. k නියතයක් කියලා හිතන්න. මෙන්න මේ වගේ සමීකරණ වලින් පෙන්වන්නේ සරල අනුවර්තී චලිතම තමයි. දැන් ඉස්සෙල්ලා ඉගෙන ගත්ත සරල අනුවර්තී චලිතේ මූලික සමීකරණේ. තව ඒවා තියෙනවා. මේ සරල අනුවර්තී චලිතයක් තමයි ඒක මෙහෙම තහවුරු කරන්න පුළුවන්. අපි සිම්පල් x ඍණ k සමාන කැපිටල් x කියලා ආදේශයක් ගමු. යයි සිතමු. ඊට පස්සේ මේක t විෂයෙන් වරක් අවකලනය කරොත් x ඩොට් සමාන කරන්න පුළුවන්. k අවකලනය කරාම බිඳුවේ නියතයක් නිසා කැපිටල් x ඩබල් ඩොට්. t විෂයෙන් නැවත වරක් අවකලනය කරොත් ওই විදිහට එනවා. නැත්නම් එකවරම ලියන්නත් පුළුවන්. මේක ලියලා t විෂයෙන් අනුයාතව දෙවරක් අවකලනයෙන් කියලා එකපාරට මේක ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේවා ආදේශ කරොත් මේකේ මේක ගැන කියන්නේ වම් පැත්තේ සිම්පල් x ඩබල් ඩොට් වෙනුවට කැපිටල් x ඩබල් ඩොට් ලියන්න පුළුවන්. දකුණේ සිම්පල් x ඍණ k වෙනුවට කැපිටල් x ලියන්න පුළුවන්. ඔන්න ඔහම සමීකරණයක් එනවා. හරිනේ? සරල අනුවර්තී චලිතයක් නේ.
සිම්පල් x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x කියන සරල අනුවර්තී චලිත සමීකරණයක්. එතන සිම්පල් x ම වෙන්න ඕනේ නේ. කැපිටල් x උනත් කමක් නෑ ඒක විචල්‍යයක් නම්. කැපිටල් y උනත් කමක් නෑ සිම්පල් y උනත් කමක් නෑ. තීටා කෝණයක් උනත් කමක් නෑ. තීටා ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග තීටා සරල අනුවර්තී චලිතයක්. කැපිටල් x අනුබද්ධයෙන් සාචාර්ය සමීකරණේ මූලික රටාවම මෙතන පෙන්නනෝනේ. සරල අනුවර්තී චලිතයක් බව ඔප්පු වෙනවා. කේන්ද්‍රය හොයන්න ඕන නම් ওই සරල අනුවර්තී චලිතේ ත්වරණයට බිඳුව ආදේශ කරන්න. ත්වරණයට බිඳුව කියනකොට කැපිටල් x ඩබල් ඩොට් කියන ත්වරණයට බිඳුව ආදේශ කරත් කමක් නැහැ. මොකද වෙන්නේ? කැපිටල් x ඩබල් ඩොට් බිඳුව නම් මේකේ ආදේශ කරාම කැපිටල් x බිඳුවයි. කැපිටල් x බිඳුවක් නම් සිම්පල් x ඍණ k බිඳුවයි x සමානයි k. ඒත් අන්නේ වගේ එක x වලගේ k වන තැන තමයි කේන්ද්‍රය තියෙන්නේ. ඒතොර x වලගේ බිඳුවක් වෙන තැනම කේන්ද්‍රය තියෙන්න ඕනේ හැම එකදීම. ඒක නෙමෙයි වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් මේකෙන් කෙලිම ගන්නත් පුළුවන්. ත්වරණය සිම්පල් x ඩබල් ඩොට් කියලා හිතලා ඒක බිඳුවක් කරත් හරිනේ. ඒතොර මේ පැත්ත බිඳුවක් වුණාම x ඍණ k බිඳුවක් වෙනවා. x සමානයි k කියලා එනවා. ඒ කේන්ද්‍රය හොයන ක්‍රමය. ඊළඟට ප්‍රවේගී සූත්‍රයත් මතක් කරන්න. x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x සමීකරණයේ ආවොත් ප්‍රවේගී සූත්‍රය මේකනේ. ඔන්න ප්‍රවේගී සූත්‍රය. ඉතින් මම කියලා දුන්නා. සිම්පල් එට එන්න ඕන විස්තරය. සිම්පල් x මෙතන එන්නේ සාචාර්ය සමීකරණයේ ඍණ ඔමේගා වර්ගයේ සංගුණකයේ බව මම කියලා දුන්නා. එහෙනම් සිම්පල් x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග වරක් x ඍණ k වගේ සමීකරණයක් ආවොත් ප්‍රවේගී සූත්‍රය මොකක්ද වෙන්නේ? එතකොට x ඩොට් වර්ග සමානයි ඔමේගා වර්ග වරහන් විස්තරයේ සිම්පල් a බව අපිට දන්නව නම් හරියට මෙහෙම ලියන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් පොදුවේ මම විස්තරය සඳහා වූ සංකේතයක් කැපිටල් a භාවිතා කරන්න. ඇම්ප්ලිටියුඩ් විස්තරයේ මුල අකුර. ඍණ මෙතන x වර්ගය නෙමෙයි. සාචාර්ය සමීකරණේ ඍණ ඔමේගා වර්ගයේ සංගුණක x ඍණ k නේ. එතකොට මෙතන x ඍණ k ගේ වර්ගයක් ඉන්නේ. අන්න. නේ ඉදිරි ගණන් වලදී හොඳට මතක තියාගන්න. සාචාර්ය සමීකරණයේ මේක නම් ප්‍රවේගය හොයන සූත්‍රය ඔන්න. කැපිටල් A කියන්නේ විස්තරය. ගණන් වලදී අපිට ඒක හොයාගන්න පුළුවන්. හැමදෙස්සම අපි දන්නේ නැහැ නේ සිම්පල් A වෙනවද කියලා. තේරුණා නේද කියන දේ? හරි. දැන් තරුවක් දාලා මේ ටික ලියාගමු. ලියන්න මෙහෙම. ඔමේගා සහ k අනු නියතයන් වන විටදී ඔමේගා සහ k අනු නියතයන් වන විටදී x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග වරහන් x ඍණ k x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග වරහන් x ඍණ k හෝ x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග වරහන් x ධන k ඍණ ඔමේගා වර්ග වරහන් x ධන k ආකාර වූ සමීකරණ මගින්ද සරල අනුවර්තී චලිතයන් නිරූපණය කරයි. සරල අනුවර්තී චලිතයන් නිරූපණය කරයි. එය පහත ලෙස සත්‍යාපනය කළ හැක. ඒකෙන් තහවුරු කරන්න පුළුවන්. එය පහත ලෙස සත්‍යාපනය කළ හැක. හරි වෙනම පෙළ කියලා මෙහෙම. සිම්පල් x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග වරහන් x ඍණ k සමීකරණයේ සලකමු. සිම්පල් x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග වරහන් x ඍණ k සමීකරණයේ සලකමු. සමීකරණයේ සලකමු. සිම්පල් x ඍණ k සමානයි කැපිටල් x යන ආදේශය ගනිමු. ඔය වගේ එකට ආදේශයක් කියලා කියනෝනේ. සිම්පල් x ඍණ k සමානයි කැපිටල් x යන ආදේශය ගනිමු. ඊළඟ පෙළ මෙය t විශයෙන් වරක් අවකලනයෙන් යන සිම්පල් x ඩොට් සමාන ලකුණ කැපිටල් x ඩොට්. ඊළඟ පෙළ t විශයෙන් නැවත වරක් අවකලනයෙන්
t විශයෙන් නැවත වරක් අවකලනයෙන් මේක simple x double dot සමාන ලකුණ capital X double dot simple x double dot සමාන capital X double dot හරි දැන් ඒ මේකේ ආදේශ කරන්නේ උන් කියන්නේ මෙම අගයන් simple x double dot සමානයි ඍණ ඔමේගා වර්ග වරහන් x ඍණ k හි ආදේශයෙන් මෙම අගයන් කියලා මේ සමීකරණ ලියලා හි ආදේශයෙන් ඊට මේක ලියන්න capital X double dot සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග capital X capital X double dot සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග capital X මෙය සරල අනුවර්තී චලිතයකි මෙය සරල අනුවර්තී චලිතයකි වෙන පෙළකලියන් සාආචාහි කේන්ද්‍රයේදී සාආචාහි කේන්ද්‍රයේදී simple x double dot සමාන ලකුණ බිඳුව නිසා simple x ඍණ k සමානයි බිඳුව වේ. එම නිසා x සමානයි k වේ. එම නිසා x සමාන ලකුණ k වේ. x සමාන k වේ. ඒ කේන්ද්‍රය ගැන කිව්වේ. ඊට පස්සේ මෙහෙම ලියන්න. විස්තරේ capital A වේ නම් විස්තරේ capital A වේ නම් ප්‍රවේගයේ සෙවීම සඳහා වූ සූත්‍රය ප්‍රවේගයේ සෙවීම සඳහා වූ සූත්‍රය පහත ලෙස ඉදිරිපත් කළ හැක. පහත ලෙස ඉදිරිපත් කළ හැක. හරි මේ ප්‍රකාශනයේ සටහන් කරගන්න ආවිධිය මතක තියාගන්න විස්තරයේ වර්ග මේ මොකද්ද සාආචාහි සමීකරණේ ඍණ ඔමේගා වර්ගයේ සංගුණකයේ තමයි x ඍණ k කියලා ඉන්නේ ඒකේ වර්ගය ලියලා තියාගන්න හරි දැන් මේ බලන්න ඊළඟට දැන් මේ වගේ සමීකරණයක් හිතන්නකෝ x dot वर्ग සමානයි ax वर्ग ධන bx ධන c. ඔගේ ත්වරණයක් පේන්න නැහැ. abc කියන්නේ නියත. විශේෂයෙන් a වලගේ ඍණයි කියලා හිතන්න. abc නියත නම් a ඍණ නම් ඔය වගේ සමීකරණයක් මගිනුත් සරල අනුවර්තී චලිතයක් නිරූපණය වෙනවා. ඒක ඔප්පු කරන්න පුළුවන් මෙහෙම. ඒක ඔප්පු කරන්න නම් මේක අවකලනය කරන්න වෙනවා. t විශයෙන් වරක් අවකලනයෙන් තොර x dot ගේ වර්ග අවකලනය කරාම t විශයෙන් 2 x dot විතරද නෑ t විශයෙන් නිසා 2 x dot වාරයක් dx dot by dt dx dot by dt කියන්නේ x double dot ax වර්ග අවකලනය කරාම 2 ax වාරයක් dx by dt dx by dt කියන්නේ x dot bx අවකලනය කරාම bx dot c අවකලනය කරාම බිඳුවයි. සේරම පදවල x dot තියෙනවා x dot කින් බෙදන්න පුළුවන්. x dot බෙදන්න බිඳුවට අසමාන වෙන්න ඕන. x dot බිඳුවක් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. විශේෂයෙන් සරල අනුවර්තී චලිතයක් නම් අන්තලක්ෂ වලදී x dot හේවත් ප්‍රවේගය ශුන්‍යයිනේ. නමුත් x dot කියන එක පොදුවේ හැමතිස්සෙම ශුන්‍ය වෙන්නේ නැහැ. යම් මොහොතකදී x dot ශුන්‍ය වුණාට ඒක ගැටලුවක් නෙවෙයි. x dot හැමතිස්සෙම බිඳුවක් නම් x dot ගෙන් බෙදන්න බෑ. පොදුවේ ගත්තම හැමතිස්සෙම x dot බිඳුවක් නෙමෙයි නම් යම් අවස්ථාවකදී විතරක් x dot බිඳුව වෙන්නේ බෙදෙනක ගැටලුවක් නෙමෙයි. එතකොට එන්නේ මම මේක බෙදනවා දෙකෙන් සහ x dot ගෙන්. x double dot සමානයි. මෙතන දෙකෙන් සහ x dot ගෙන් බෙදුවම ax
අතන මොකක්ද දෙන්නේ? B බෙදීම දෙකක්. ඔන්න ඔය විදිහට එනවා. ඊට පස්සේ මේකෙන් මම මෙතනින් සහ මෙතනින් A අකුරක් එළියට ගන්නවා. x ධන මේක එකෙන් බෙදන්න ඕන. B බෙදීම 2A. ඔය ඊට පස්සේ මම මේක හදාගන්න මේ විදිහට x dot සමාන කරනම ඍණ වරක් ඍණ A කියලා ලියනවා. යම් අවශ්‍යතාවයක් සඳහා ඍණ වරක් ඍණ A x double dot ඊට පස්සේ මේ ඍණ තියෙද්දි මේක මම ලියන ඍණ A ගෙම වර්ගමූලයක් දාලා වර්ග කරලා. එහෙම ලියවට කිසි වරදක් නැහැ. මොකද මම වේලාසනම කිව්වා ඒ ඍණාගයක් බව. ඒ ඍණාගයක් නම් ඍණ A ධනාගයක්නේ. ධනාගයක වර්ගමූලය තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් වැරදි වැඩක් නෙමෙයිනේ. මේක සුළු කරාම මේ කියනෝනේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඍණ A ගේ වර්ගමූලයට මම ගන්න සංකේතයක් ඔමේගා කියලා. වේ නම් x double dot සමාන ඍණ ඔමේගා වර්ග වාරයක් x ධන b බෙදීම 2a. a සහ b කියන්නේ නියත නිසා මේත් නියතයක්. අපි ඒක k කියලා හිතුවොත් එහෙම x double dot සමානයි ඍණ ඔමේගා වර්ග වරක් x ධන k රටාවනේ. මීට පෙර ඔයගොල්ලෝ ඉගෙන ගත්තා එම රටාවේ සමීකරණයක් සරල නුවර්තී චලිතයක් නිරූපණය කරන බව. ඉතින් මේක අවකලනය කරාම සරල නුවර්තී චලිතයේ සමීකරණයක් එනවා කියන්නේ මේක මගින්ද සරල නුවර්තී චලිතයක් නිරූපණය කරනවා කියලා අපිට කියන්න පුළුවන්කම තනික වරදක් නැහැ. හරි. තරුවක් දාලා ලියන්න මෙහෙම. සිම්පල් a, b, c යනු a, b, c යනු නියත වන්නේ නම්ද සිම්පල් a කුඩා ලකුණ බිඳුව වන්නේ නම්ද සිම්පල් a කුඩායි බිඳුව වන්නේ නම්ද x dot වර්ග සමාන ලකුණ ax වර්ග ධන bx ධන c x dot වර්ග සමාන ලකුණ ax වර්ග ධන bx ධන c ආකාර වූ සමීකරණයක් මගින්ද සරල අනුවර්තී චලිතයක් නිරූපණය කරයි. එය පහත ලෙස සත්‍යාපනය කළ හැක. හරි. මේ ටික සටහන් කරගෙන ඉන්නකෝ. හරි. මෙතනින් පස්සේ ලියන්න මෙහෙම. b බෙදීම 2a සමාන ලකුණ සිම්පල් k වේ නම් b බෙදීම 2a සමාන k වේ නම් මෙම සමීකරණය x double dot සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග වරහන් x ධන b බෙදීම 2a x double dot සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග වරහන් x ධන b බෙදීම 2a ආකාර ගනි. එම නිසා මෙමගින් සරල අනුවර්තී චලිතයක් නිරූපණය වේ. දැන් හිතන්න ඇයි ඒ ඍණ වෙන්න ඕන කිව්වේ? ඒ ඍණ වුණේ නැත්තම් අපිට මේ ඍණ ලකුණ ගන්න බෑ මුලට. සරල අනුවර්තී චලිතයේ සමීකරණ x double dot සමාන ඍණකුත් එක්කනේ ඔමේගා වර්ග තියෙන්නේ. එහෙම වුණාමනේ සාහාච්ඡා හේදනාංශයේ ත්වරණය අචල ලක්ෂයක් දෙසට පවතිනවා කියන එක කිව්වේ. ඒ කියන්නේ ධනාගයක් වුණා නම් අපිට මේ වැඩේ කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. තේරුණා නේද කියන දේ? ඒ ඍණාගයක් වෙන්න ඕන. b හා c ඒක ඕන විදියක්. b හා c ධන වුණත් එකයි ඍණ වුණත් එකයි ශුන්‍ය වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන තමයි විශේෂයෙන් ওই විදිහට කිව්වේ. ඊළඟට දැන් මේකෙන් ඔබ කියන්න කේන්ද්‍රය අන්තලක්ෂ විස්තරය හොයන්න ක්‍රම
මොකද්ද? කේන්ද්‍රය හොයන්න ඕන නම් මේ සමීකරණේ ත්වරණය සඳහා බිඳුව ආදේශ කරන්න. එතකොට x ධන b බෙදීම 2a බිඳුවක් වෙනවා. x සමානයි ඍණ b බෙදීම 2a. x වලගේ ඍණ b බෙදීම 2a වෙන තැන තමයි කේන්ද්‍රය තියෙන්නේ. මේකේ අන්තලක්ෂත් කියන්න පුළුවන්. අන්තලක්ෂ වල විශේෂය මොකද්ද? අන්තලක්ෂ වලදී ප්‍රවේගය ශූන්‍ය වෙනවා. x ඩොට් කියන එක බිඳුවක් වෙනවා. x ඩොට් සඳහා බිඳුව ආදේශ කරොත් ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව කියලා වර්ග සමීකරණයක් එනවා. ඒක විසඳලා x ට උත්තර දෙකක් එනවා. ඒ උත්තර දෙකක් අන්තලක්ෂ දෙකක් තියෙන හින්දා. යරි මෙහෙම ලියන්න. සාචාහි කේන්ද්‍රයේදී x double dot සමාන ලකුණ බිඳුව නිසා x ධන b බෙදීම 2a සමානයි බිඳුවයි. එම නිසා x සමාන ලකුණ ඍණ b බෙදීම 2a. x සමාන ඍණ b බෙදීම 2a. වෙනම පෙළයක අන්තලක්ෂවලදී x ඩොට් සමාන ලකුණ බිඳුව නිසා ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව. ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව. එතකොට x ට මොනවද දෙන්නේ? x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4ac බෙදීම 2a. උත්තර දෙකක් එනවා. ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4ac බෙදීම 2a. તો ධන අවස්ථාව ගත්තොත් ඒකාන්ත ලක්ෂයක්, ඍණ අවස්ථාව ගත්තොත් තව අන්ත ලක්ෂයක්. ලියන්න. යටින් ලියන්න. මෙමගින් අන්තලක්ෂ දෙකම නිරූපණය වේ. හරි. ඊළඟට විස්තරය ගන්න ක්‍රමෙත් කියන්නකෝ. විස්තරය ගන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? එකක් කේන්ද්‍රය සහ මේ අන්තලක්ෂ දෙකෙන් කැමති එකක් අතර පරතරය. තව ක්‍රමයක් කේන්ද්‍රය පටලවා ගන්න නැතුව අන්තලක්ෂ දෙක අතර පරතරෙන් හරියඩක් කියලා ගන්නත් පුළුවන්. කොහොම ගත්තත් එකම උත්තරේ එනවා. හරි. භාගයේ වරක් අන්ත ලක්ෂ අතර පරතරය. භාගයේ වරක් අන්ත ලක්ෂ අතර පරතරය කියන්නේ එකාන්ත ලක්ෂයක් මෙන්න මේකෙන් අඩු වෙනෝ අනිත් අන්ත ලක්ෂය මෙන්න ඒ අතර පරතරය කියන්නේ ওই දෙක අතර අන්තරේ මාපාංකිට. හරි. අන්ත ලක්ෂ එකකින් එකක් අඩු කරලා පරතරය එනවා මාපාංක ගත්තම තමයි ඒක හරියට මෙන්නේ පරතරය. නැත්නම් ඍණ උත්තරයක් එන්න පුළුවන්. සමාන භාගයේ වරක්. ඔක වරහන් ඉවත් කරාම ඍණ b බෙදීම 2a කැපෙනවා. මොනවද ඉතුරු වෙන්නේ? මේන් ඒවා දෙකක් කියනවා. මේ ඍණත් මෙතෙන්ට ආවම මේන් ඒවා දෙකක්. මේන් ඒවා දෙකක් කියන්නේ මේ දෙකේ ලක්කම කැපෙනවා. ඉතුරු b වර්ග ඍණ 4ac යට a විතරයි. ඒකේ මාපාංකය. බලන්න අනිත් ටික සුළු වෙනවා. තව දුරටත් මේක සමාන කරන්න පුළුවන්. මෙහෙන් ලියන්නම්. b වර්ග ඍණ 4ac ගේ වර්ගමූලය ලකුණට පෙර ධන හෝ ඍණක් නැත්තම් ආපහු ඒක ඍණ වෙන්න බෑ. ඒ නිසා මේ මාපාංක ලකුණ මේකට අනවශ්‍යයි. පස්සේ මේක ඍණ වෙන්න බෑ මුලින් ඍණ ලකුණක් නැත්තම්. යට 2යි ඒකේ මාපාංකේ නම් ලියන්න ඕන. මොකද ඒ කොහොමත් ඍණාගයක් නේ. ඒකේ මාපාංකේ ඕනම වෙනව ධනාගයක් වීම පිණිස. ඔන්න විස්තරය අගය. හරිද? නැත්නම් මේ අන්තලක්ෂ දෙකෙන් එකක් අරගෙන ඒකෙන් මේක අඩු කරන්න කේන්ද්‍රයේ දුර. ඒත් ඔය පරතරය ගන්න පුළුවන්කම තියෙනවා. හරි. විස්තරය සමානයි කියලා ඒ ටිකත් සටහන් කරගන්න. තව කරුණක් අහගන්න.
මේ x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x කියන්නේ මේක අපිට ලියන්න පුළුවන් තව ක්‍රමයක් තමයි d වර්ග x dt වර්ග ඍණ ඔමේගා වර්ග x. ඔය වගේ සමීකරණයකට කියනවා අවකල සමීකරණයක් කියලා. මේක වගේ මේකත් එහෙමයි. මේක ඕන මෙහෙම ලියන්න පුළුවන්. මේක කොහොම මේකට කියනවා අවකල සමීකරණයක් කියලා. යම් සමීකරණයක අවකලන සංගුණක එකක් හෝ වැඩි ගණනක් තියෙනවා නම් ඒකට අවකල සමීකරණයක් කියලා කියනවා. අවකල සමීකරණයක සඳහන් වන අවකලනීය වූ උපරිම වාර ගණන අවකල සමීකරණයේ ගණය නම් වෙනවා. එතකොට මේක දෙවන ගණයේ අවකල සමීකරණයක්. අපි සාධනෙන් තොරව ඉගෙන ගත යුතුයි මෙවැනි අවකල සමීකරණයක විසඳුම කියන්නේ මොකක්ද කියලා. උසස් පෙළ 2000ට පෙර සිලබස් එකේ නම් ඇප්ලයිඩ් වලට ඩිෆරන්ෂියල් ඉක්වේෂන්ස් ඒ කියන්නේ අවකල සමීකරණ කියලා පාඩමක් තිබ්බා. දැන් ඒක තියෙන විශ්වවිද්‍යාලයේදී. 2000 සිලබස් එක සංශෝධනයත් එක්ක අවකල සමීකරණ උසස් පෙළින් අයින් කරා. නමුත් ඒක උසස් පෙළදී higher maths උසස් ගණිතයේ සඳහා තියෙනවා. එතකොට අවකල සමීකරණයක විසඳුම කියන්නේ මොකක්ද කියලා ලොකු හේතුවකුත් එක්ක කියලා දෙන්න අමාරුයි ඒ පාඩම නැති නිසා. හරි ගුරුවත්පතේ කියලා තුන සාධනෙන් තොරව කියලා දෙන්න කියලා මේ වගේ සමීකරණයක විසඳුම මොකක්ද කියන එක. මේ අහගන්න. මේ වගේ අවකල සමීකරණයක විසඳුම වෙන්නේ x සමානයි capital A cos omega t ධන capital B sin omega t. ඔන්නක තමයි විසඳුම. අවකල සමීකරණ විසඳුම කියන්නේ මොකද්ද? දැන් ඔබ දන්නෝ x ගේ වර්ග සමීකරණයක විසඳුම කියන්නේ මොකද්ද? ඒ වර්ග සමීකරණය තෘප්ත කරන x වල අගයන්නේ විසඳුම් කියලා කියන්නේ. ඒ වගේ මේ වගේ අවකල සමීකරණ විසඳුම කියන්නේ මොකද්ද? මේ සමීකරණය තෘප්ත කරන x වල අගයන්. ඉතින් ඔය සමීකරණය තෘප්ත කරන x වල අගයන් ලැබෙන්නේ ඔන්න ඔය සූත්‍රයේ මගින්. සාධනෙන් තොරව භාවිතා කරන්න පුළුවන්. එතකොට මේක අනුකලනය කරොත් මේක එනවා. හරි? මේ බොහෝලම අනුකලනයේ පාඩම කරලා නැති වෙන්න පුළුවන්. තවම අනුකලනයේ පාඩම කරත් මේ වගේ ඒවා අනුකලනය ඔයගොල්ලෝ ඉගෙනගෙන නොතිබෙන්න පුළුවන්. හරි? නමුත් උසස් පෙළ දැනුමින් උනත් මේ වගේ එකක් අනුකලනය කරලා මේක එන්නේ කොහොමද කියලා ඕනනම් කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. තේරුම් ගන්නත් පුළුවන්. උදේ මම කියලා දෙන්න යන්නේ නැහැ. අපිට සිලබස් එකේ සාධනෙන් තොරව මේක ගන්න පුළුවන්කම තියෙන හින්දා. හරි අවශ්‍ය කෙනෙකුට අනුකලනය දන්න කෙනෙකුට මේක අනුකලනය කරලා මේක ගන්න try කරන්න පුළුවන්. අභ්‍යාසයක් විදියට. දැන් අරක අනුකලනය කරලා මේක එන්නේ කොහොමද කියන එක සිලබස් එකේ නැති වුණාට ඒක අනිත් පැත්ත තියෙනවා. මොකද අනිත් පැත්ත කිව්වේ? එහෙනම් මේක අවකලනය කරොත් මේක එන්න ඕන. මම මේක දානු පළමු සමීකරණයේ වශයෙන්. මේක t විශයෙන් වරක් අවකලනය කරනවා. වරක් අවකලනයෙන් x dot එනෝ දකුණු පැත්තේ capital A නියතයක් cos omega t අවකලනය කරාම ඍණ sin omega t එනෝ. මොකද එච්චර දෙන්නේ නෑ. t විශයෙන් නිසා අවකලනය කරන්නේ ඍණ sin omega t ඇවිල්ලා omega t කියන කෝණයත් t විශයෙන් අවකලනය කරලා එකෙන් ගුණ කරන්න ඕන. omega t කියන කෝණය t විශයෙන් අවකලනය කරාම මොකක්ද දෙන්නේ? omega. එහෙනම් ඍණ sin omega t එනෝ තව omega එනෝ. ඒක මේ පිළිවෙලට හදාගත්තම ඍණ a omega sin omega t. මේක t විශයෙන් අවකලනය කරාම b නියතයක්. මේක cos omega t වෙනෝ. omega t කෝණය අවකලනය කරාම omega කියලා එකක් එනවා. b omega cos omega t. දෙවන සමීකරණය. t විශයෙන් නැවත වරක් අවකලනයෙන් t විශයෙන් නැවත වරක් අවකලනයෙන් මේක x ඩබල් ඩොට් වෙනවා. මෙතන ඍණ a omega sin omega t අවකලනය කරාම cos omega t එනවා. තව මේක අවකලනය කරාම omega එක එනවා. එම omega මෙතෙන්ට ආම omega වර්ග වෙනවා. cos omega t. මෙතන මොකද වෙන්නේ? b omega නියතයි cos omega t අවකලනය කරාම ඍණ sin omega t එනවා. තව omega එනවා. ඍණක් වෙනවා b මේ omega එම omegaයි
ඔමේගා වර්ග වෙනවා. දැන් x ඩබල් ඩොට් සමාන කරන්න පුළුවන් ඍණ ලකුණක් සමග ඔමේගා වර්ගයක් වරහණක් දාලා ඉවතට ගත්තොත් වරහණ තුල මොනවද ඉන්නේ? කැපිටල් A cos ඔමේගා t ධන කැපිටල් B sin ඔමේගා t. මේක මම දාන තුන්වෙනි සමීකරණයේ වශයෙන්. 1 සහ 3න් x ඩබල් ඩොට් සමාන කරන්න පුළුවන් ඍණ ඔමේගා වර්ග වාරයක් මේ මොකද්ද? x. අන්න ආවා මේ සමීකරණය. එතකොට මේක අනුකලනය කරාම මේක එන්නේ කොහොමද කියන එක සිලබස් එකේ නෑ. ඒකට අවකල සමීකරණ ඕන වෙනවා. නමුත් අනුකලනය දන්න කෙනෙකුට කරන්නත් පුළුවන්. ඒක අනිත් පැත්ත මේ කරේ. එහෙනම් මේක අවකලනය කරාම මේක එන බව ඔප්පු කරන්නේ මම. එහෙනම් x සමානයි a cos omega t ධන b sin omega t කියන ප්‍රකාශනය මේ අවකල සමීකරණේ විසඳුමක් බව සත්‍යාපනය කිරීමක් තමයි මේ කරේ. මේ a සහ b කියන්නේ අභිමත නියත. a සහ b වල අගයන් මොනවද කියන එක අපිට හොයාගන්න පුළුවන් ගණනක විශේෂ අවස්ථා හා සම්බන්ධ තොරතුරු අපට සපයා තිබේ නම්. උදාහරණයක් වශයෙන් t කියන කාලයේ බිඳුවක් වෙනකොට x කීයද x ඩොට් කීයද වැනි දත්ත අපිට තියෙනවා නම් ඒව ආදේශ කරලා a සහ b හොයාගන්න පුළුවන්. ගණන් හදනකොට අපි එහෙම වැඩ කරනවා. හරි මෙහෙම ලියන්න. x ඩබල් ඩොට් සමාන ඍණ ඔමේගා වර්ග x යන සමීකරණය තරුවක් දාලා ලියන්නේ x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග x යන සමීකරණය වරහන් ඇතුළේ ලියන්න මේකත් ලියන්න. වරහන් තුල d වර්ග x by dt වර්ග සමාන ඍණ ඔමේගා වර්ග x ලෙසද ඉදිරිපත් කළ හැක. ලියලා වරහන් වහන්න. ලෙසද ඉදිරිපත් කළ හැක. වරහන් වහන්න. හරි දැන් ලියන්න මෙහෙම. යන සමීකරණයක ලිව්වනේ දෙවන ඝනයේ අවකල සමීකරණයකි. දෙවන ඝනයේ අවකල සමීකරණයකි. කැපිටල් A සහ B යනු අභිමත නියත වන විටදී කැපිටල් A සහ B යනු අභිමත නියත වන විටදී එවැනි සමීකරණයක විසඳුම මේ පෙළේ ලියන්න. x සමාන ලකුණ කැපිටල් A cos omega t ධන කැපිටල් B sin omega t ආකාර ගනී. x සමාන කැපිටල් A cos omega t ධන කැපිටල් B sin omega t ආකාර ගනී. එය පහත ලෙස සත්‍යාපනය කළ හැක. හරි. මේ සියල්ල සටහන් කරගන්න. ලියන්න මෙහෙම. මේ අනුව x සමාන කැපිටල් A cos omega t ධන කැපිටල් B sin omega t යන්න මේ අනුව x සමාන A cos omega t ධන B sin omega t යන්න x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග x සමීකරණයේ x ඩබල් ඩොට් සමාන ලකුණ ඍණ ඔමේගා වර්ග x සමීකරණයේ විසඳුම බව සත්‍යාපනය වේ. විශේෂ අවස්ථාවන් වලට අදාළ තොරතුරු දන්නා විටදී කැපිටල් A සහ B සොයාගත හැක. කැපිටල් A සහ B අගයන් සොයාගත හැක.
තව සිද්ධාන්තයක් තියෙනවා මේක සරලානුවර්තී චලිතය හා සම්බන්ධ සිද්ධාන්තයක් නොවුනට සරලානුවර්තී චලිතයේ ගණන් වලින් 90%කට එහා ප්‍රමාණයකට වැදගත් වෙනවා. ඒ තමයි හුක් නියමය. එකෙන් කියන්නේ ප්‍රත්‍යස්ත තන්තුවක ඇතිවන ආතති බලය ස්ප්‍රීන් එකක සර්පිල දුන්නක ඇතිවන ආතතිය හෝ තෙරපුම සෙවීම හා සම්බන්ධ සූත්‍රයක්. මෙයා ගන්න. ප්‍රත්‍යස්ත තන්තුවක්. එහෙම නැත්නම් තන්්‍ය තන්තුවක්. ඇදෙනසුළු තන්තුවක්. සිවිලිමකට ගැට ගහලා කියලා හිතමු. එවැනි තන්තුවක් ඇදෙන්න පෙර දිග එල් කියලා හිතමු. හරි තාම ඇදලා නැහැ මේක. ඕකට දෙන්න නම ස්වාභාවික දිග. මේක x ප්‍රමාණයක් අදිනව කියලා හිතමු. ඒ ඇදෙන ප්‍රමාණයට දෙන නම විතතිය. විතතිය. ඔය විදිහට තන්තුවක් ඇද්දම තන්තුවේ ඇති වෙන කෙලවර වල ආතති බලයක්. මෙතනත් T බලයක් වගේ මෙතනත් ඇති වෙන මම මේක විතරක් මාක් කරා. මේ T හොයන සූත්‍රයක් තියෙනවා. හරි? හුක් කියන විද්‍යාඥයා තමයි මේ සූත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ. හුක් නියමයට අනුව T සඳහා වූ සූත්‍රය තමයි ලැම්ඩා x බෙදීම L. ලැම්ඩා x බෙදීම L. මේ ලැම්ඩාට නමක් තියෙනවා. ප්‍රත්‍යස්තතා මාපාංකය. සමහර ගණන් දෙනකොට මේ ප්‍රත්‍යස්තතා කියන වචනේ නැතුව මාපාංකය කියලාත් කියනවා. එහෙමත් කියනවා. තන්තු ආතති බලය, ප්‍රත්‍යස්තතා මාපාංකය, විතතිය, ස්වාභාවික දිග. බොහෝ ගණන් වල ඔය සූත්‍රය උවමනා වෙනවා. ඔකත් එක්ක සමගාමී සූත්‍ර තමයි ඔය භෞතික විද්‍යාවත් ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ. අර තියෙනෝනේ පදාර්ථයේ ගුණවල ප්‍රත්‍යස්තතාව කියන කොටසේ F යට A සමානේ y වරක් E යට L. y කියන්නේ යම් මාපාංකය. ඒකත් මෙවැනිම සූත්‍රයක් තමයි. මෙවැනිම සූත්‍රයක් වුණාට මීට වඩා විස්තරාත්මක සූත්‍රයක්. හරි F යට A සමානේ y වාරයක් E යට L. මෙහෙම එකක් තියෙනෝනේ. මේක F උක්ත කරොත් A මෙතෙන්ට දැම්මොත් AY වරක් E යට L. E කියන්නේ විතතිය. අතන x කියලා ගණපු එක තමයි මේ E. L කියන්නේ ස්වාභාවික දිග. මේ L කියන එක තමයි මේ. F කියන්නේ T කියන බලය. AY කියන්නේ y ට කියන්නේ යම් මාපාංකය කියලා. ඒ කියන්නේ තන්තුවේ හරස්කඩ වර්ගඵලය. එතකොට AY කියන එක වෙනුවට තමයි මේ ලැම්ඩා හෙවත් ප්‍රත්‍යස්තතා මාපාංකය තියෙන්නේ. මේක ඊට වඩා සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ක්‍රමයක් තමයි භෞතික විද්‍යාවේදී මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔය වගේම තව සූත්‍රයක් තියෙනවා දුන්නක් සඳහා යොදන F සමාන kx කියලා. k කියන්නේ දුනු නියතය. ඔහොම සූත්‍රයක්. දැන් මේ සූත්‍රය තන්තුවක් සඳහා කියලා දුන්නට ස්ප්‍රීන් එකක් සර්පිල දුන්නක් සඳහාත් මේක යොදන්න පුළුවන්. එහෙම නැත්නම් සර්පිල දුන්නක් සඳහා මේ වගේ සූත්‍රයක් දාන්නත් පුළුවන්. මේක භෞතික විද්‍යාව ඉගෙන ගන්න සූත්‍රයක්. K දුනු නියතය. ඒ දුනු නියතයේ ප්‍රත්‍යස්තතා මාපාංකයට සමාන වෙන්නේ නැහැ. නමුත් ඉතින් අපිට මේක හදා ගන්න පුළුවන් මෙහෙම. දැන් T සමානයි ලැම්ඩා බෙදීම L වරක් x කියන එකේ හරි දුන්නක් සඳහාත් ඔක දාන්න පුළුවන් නේ. ලැම්ඩා බෙදීම L කියන එක K කියලා ගත්තම ඒ කියන්නේ ප්‍රත්‍යස්තතා මාපාංකයේ තන්තුවේ ස්වාභාවික දිගෙන් බෙදුවම එන අගය K කියලා ගත්තම TF කියලා ගත්තම මේකත් අර රටාවෙම සූත්‍රයක් තමයි ඉදිරිපත් කරන විදිය වෙනසක් තමයි තියෙන්නේ. පැහැදිලිනේ? අපි ඉගෙන ගන්න ඔන්න ඔය විදියට තමයි සූත්‍රය. මොක සටහන් කරගමු. මේක සරලානුවර්තී චලිතේ පාඩමේදී වැදගත් වගේම වෙනත් පාඩම් වලදීත් කලාතුරකින් මේක යොදලා ගණන් අහන්න පුළුවන්. ඒ වගේම අහලා තියෙනවා. තරුවක් දාලා යන්න මෙහෙම. ප්‍රත්‍යස්ත තන්තුවක ස්වාභාවික දිග සිම්පල් L වේ නම්ද ස්වාභාවික දිග සිම්පල් L වේ නම්ද එහි සිම්පල් x ට සමාන විතතියක් ඇති වේ නම්ද එහි සිම්පල් x ට සමාන විතතියක් ඇති වේ නම්ද
තන්තු ඇතිවන ආතති බලය තන්තු ඇතිවන ආතති බලය හුක් නියමයට අනුව T සමාන ලකුණ ලැම්ඩා x බෙදීම L T සමාන ලකුණ ලැම්ඩා x බෙදීම L සූත්‍රයෙන් ලබාගත හැකිය. T සමාන ලකුණ ලැම්ඩා x බෙදීම L සූත්‍රයෙන් ලබාගත හැකිය. මෙහි ලැම්ඩා යනු ප්‍රත්‍යස්තතා මාපාංකයයි. මෙහි ලැම්ඩා යනු ප්‍රත්‍යස්තතා මාපාංකයයි. ප්‍රත්‍යස්තතා මාපාංකයයි. හරි. තව දුරටත් මේ රූප සටහන ඉඳලා ওই ටික තාපහු සරයක් සටහන් කරලා තියාගන්නකෝ. යටි මෙහෙම ලියන්න. සැහැල්ලු සරපිල දුන්නක ඇතිවන ආතති බලය හෝ තෙරපුම් බලය. සැහැල්ලු සරපිල දුන්නක ඇතිවන ආතති බලය හෝ තෙරපුම් බලය. එහෙම කිව්වේ මේ සරපිල දුන්නක් ඇද්දොත් ඇති වෙන්නේ ආතති බලයක්. සම්පීඩනය කරොත් ඇති වෙන්නේ තෙරපුම් බලයක්. හරි සම්පීඩනය කරොත් ඇති වෙන තෙරපුම් බලය හොයන්න කොට මෙතන එක්ස්ට්‍රා ගන්න එතකොට සම්පීඩනය වෙච්ච දුර මොකද්ද කියන එක. හරි ලියාගෙන ආයි මොකද්ද? සැහැල්ලු සර්පිල දුන්නක ඇතිවන ආතති බලය හෝ තෙරපුම් බලය සෙවීම සඳහාද ඉහත සූත්‍රය යොදාගත හැකිය. ඉහත සූත්‍රය යොදාගත හැකිය. යෝගි මේකේ ලැම්ඩා රඳා පවතින්නේ තන්තුව හදපු ද්‍රව්‍ය මත විතරයි. හරි තන්තුව හෝ සර්පිල දුන්න හෝ හදපු ද්‍රව්‍ය මත විතරයි මේක රඳා පවතින කියන එකත් මතක තියාගන්න. ඊට පස්සේ තව දෙයක් අහගන්න. දෙන ලද තන්තුවකට L නියතයිනේ ලැම්ඩා නියතයිනේ. එහෙනම් T කියන එක x ගේ ශ්‍රිතයක්. එක්ස්ට එදිරිව T ප්‍රස්ථාරගත කරොත් එන්නේ මූල ලක්ෂ්‍ය හරහා පිහිටන සරල රේඛාවක්. ඔහොම. අනුක්‍රමණයේ බිඳුවයිනේ. අන්තක්ඛණ්ඩයේ බිඳුවයිනේ. ඔන්නම සරල රේඛාවක් කියන්නේ. මේකේ මෙයාගේ x නම් මෙයාගේ T. නමුත් T කියන්නේ ලැම්ඩා x බෙදීම L. මම මේ ත්‍රිකෝණය නම් කරන OAB කියලා. ඔන්න x ඉදිරිව t ගේ ප්‍රස්ථාරය. මේකේ මෙන්න මේ වර්ගඵලය හොයාගත්තොත් ওই වර්ගඵලයෙන් කියවෙන්නේ මොකද්ද කියන එක වැදගත් වෙනවා අපිට. මේ වර්ගඵලය ගන්න වෙන්නේ මේකෙන් ගුණ කළ දෙකෙන් බෙදලානේ. මේක දිගක් දුරක් නැත්නම් විස්ථාපනයක්. මේක බලයක්. බලයක් විස්ථාපනයෙන් ගුණ කරාමනේ කාර්යයක්නේ. ඒ නිසා මේ වර්ගඵලය ගත්තම එන්නේ කාර්යයක්. මොන කාර්යයද? T බලය කරන කාර්යය. මේ T බලය කරන කාර්යය තන්තුවේ ශක්තියක් ලෙස ගබඩා වෙනවා. එම ශක්තියේ නම ප්‍රත්‍යස්තතා විභව ශක්තිය. ඒ නිසා ඇදුණු තන්තුවක ගබඩා වන ප්‍රත්‍යස්තතා විභව ශක්තිය අපිට මේ වර්ගඵලයෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි බලමු ඒක මොකද්ද වෙන්නේ කියන එක. ඊට මෙහෙම ලියන්න. දෙන ලද තන්තුවක් සඳහා වෙනම පෙළයක ලියන්නේ. දෙන ලද තන්තුවක් සඳහා සිම්පල් L සහ ලැම්ඩා නියතයන් වේ. L සහ ලැම්ඩා නියතයන් වේ. එබැවින් සිම්පල් එක්ස්ට එදිරිව කැපිටල් T හි එක්ස්ට එදිරිව කැපිටල් T හි ප්‍රස්ථාරය මූලයේ හරහා පිහිටන සරල රේඛාවක් වේ. මූලයේ හරහා පිහිටන සරල රේඛාවක් වේ.
හරි. ඔය රූප සටහනදී එයාට මෙහෙම ලියන්න. මෙහි OAB වර්ගඵලය මගින් T බලය සිදු කරන කාර්යය ලැබේ. T බලය සිදු කරන කාර්යය ලැබේ. එම කාර්යය තන්තුවේහි ශක්තියක් ලෙස ගබඩා වේ. තන්තුවේ ශක්තියක් ලෙස ගබඩා වේ. එම ශක්තියට ප්‍රත්‍යස්තතා විභව ශක්තිය යයි කියනු ලැබේ. එම ශක්තිය කැපිටල් E වේ නම් E සමාන ලකුණ OAB වර්ගඵලය. E සමාන ලකුණ OAB වර්ගඵලය. කොහොම ලියන්නේ? OAB වර්ගඵලය කොහොමද ගන්නෙ? ත්‍රිකෝණයක්නේ. භාගයේ වාරයක් ආධාරක පාදය x ලම්බක උස මේකනේ ලැම්ඩා x බෙදීම l. ඔතනින් එනවා E සමාන ලකුණ ලැම්ඩා x වර්ග බෙදීම 2 සිම්පල් l. ඒක වට කරලා තියන්න. ඔන්න ප්‍රත්‍යස්තතා විභව ශක්තිය සොයන සූත්‍රය. ඔප්පු නොකර ගණන් වලට ගන්න පුළුවන්කම තියෙනවා. මේක සරපිල දුන්නක් සඳහා යොදන්න පුළුවන් බව මතක තියාගන්න. ඒක ලියලා අන්තිමට මෙහෙමත් ලියලා තියන්න. සරපිල දුන්නක ගබඩා වන ශක්තිය සෙවීම සඳහාද මෙම සූත්‍රයේ දී හැක. සරපිල දුන්නක ගබඩා වන ශක්තිය සෙවීම සඳහාද මෙම සූත්‍රය යෙදී හැක. එතකොට සරල අනුවර්තී චලිතයේ පාඩමේ සිද්ධාන්ත ඔච්චරයි. මොන සිද්ධාන්ත අඩුවක් නැතුව පැහැදිලිව පිළිවෙලට ඉගෙනුවා. ඔය ටික හොඳට අධ්‍යයනය කරන්න. දැන් නෝට් එක ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් ලිව්වනේ. ආයෙමත් මුල ඉඳලා හොඳට ඔක බලන්න. අපිට ඊළඟ ගණන් හදන්න තියෙන්නේ. ඉතින් ගණන් හැදීමේදී වඩාත් තර්කානුකූලව හරි ආසාවෙන් හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විභාගෙදී තනි ගණනක් එන්නේ. හරි වටිනා තැනක් වෙනවා එතකොට ඒක. ලකුණු 150ක් හිමි වෙනෝ පේපරේ සඳහා හිමි මුළු සංඛ්‍යාවෙන්. ඒ ලකුණු 1000න්. ඉතින් ඒකට මහන්සි වීම හැම කෙනෙක්ම කරන්න ඕන. ගණන් වලදීත් අපි සාමාන්‍ය මට්ටමේ ගණන් වලින් පටන් අරගෙන විභාග මට්ටමට ගිහිල්ලා අන්තිමට විභාග මට්ටමටත් වඩා දිග හැබැයි සිලබස් එක තුල තියෙන ගණන් හැදීම කරන්න ඕන. එහෙම කරාට පස්සේ පාස් පේපර්ස් ගණන් එකක්වත් මම උගන්වන්න උවමනා වෙන්නේ නැහැ. ඔබට මාකින් ස්කීම් වලින් හදන ක්‍රම බලන්න ඕන වෙන්නේත් නැහැ. මගේ ඉලක්කය මාකින් ස්කීම් වලින් කිසිම උදව්වක් නොගෙන මමත් ඒ පාස් පේපර්ස් ගණන් කියලා නොදී ඕනම පාස් පේපර් ගණනක් තනියම හදන්න පුළුවන් කියන විශ්වාසදායී මට්ටමට ඔබ ගෙන ඒම. හරි? ගණන් ටික මම කියලා දුන්නායින් පස්සේ අන්නේ කියපු මට්ටමට ඔබට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් ඔබට ඔබම ඇගීමකට ලක් කරගන්න පුළුවන් සරල අනුවර්තී චලිතය ඔබ ඉගෙනගත්තු ක්‍රමය සහ මම උගන්වපු ක්‍රමය සාර්ථකද නැද්ද කියන එක. හරි. අදට ප්‍රමාණවත්.